ආයිබෝවන් සුබ දවසක් වේවා. මම අද දවස තුල කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සුවිශේෂ වූ කරුණාකාරණාවන් දෙකක් පිළිබඳව. එකක් තමයි ඔබට සුවිශේෂ වූ ග්‍රහමාරුවක් වසර 12කට වරක් සිදුවෙන සුවිශේෂ වූ ග්‍රහමාරුවක් සිදු වෙනවා. අප්‍රේල් මාසේ 6 වෙනිදා පාන්දර විනාඩි 23ට ගුරු ග්‍රහයා නැත්නම් අපි කතා කරන්නේ බ්‍රහස්පති ග්‍රහය කියලා. මේ බ්‍රහස්පති ග්‍රහයා තමාගේ සෙනසුරුට අයත් මකර රාශියේ ඉඳලා කුම්භ රාශියට පිවිසෙනවා. මේ කුම්භ රාශියට පිවිසීම තුල එක පැත්තකින් ලග්න කිහිපයකට සුබ අසුබ ගැන කතා කරනකොට බොහෝ දුරට සෙනසුරුගේ මේ රාශියට පැමිණීම තුල අපිට කතා කරන්න තියෙන්නේ බොහෝ දුරට යම් යම් අසුබ සිදුවීම් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මම ලග්න 12ටම අදාළ කරුණු කාරණාවන් කතා කරනවා. මම මේ කතා කරන දේවල් තුල සුබ තියෙන්න පුළුවන් අසුබ තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට යම් සුබ තත්වයක් තිබෙනව නම් ඔබගේ ජීවිතේ තව තවත් සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙන මම කියන කුසල කර්මයන් කරන්න. ඒ වගේම තමයි යම් අවස්ථාවක අසුබ තත්වයක් තිබෙනව නම් ඔබ ඒ වත්පිළිවෙත් කරන්න ඔබට තව තවත් ජීවිතේ සාර්ථක කරගෙන මේ කාල සීමාව හොඳින් ගෙවා ගන්න පුළුවන් වේවි. ඒ වගේම තමයි මේ ගුරුමාරුව ගැන කතා කරනකොට මේ ගුරුමාරුව මම මුලින්ම කිව්ව සුවිශේෂ වෙන්නේ වසර 12කට වරක් සිදු වෙන නිසා ඔබ මතක තබා ගන්න ලංකාවට ඒ වගේම ලෝකයට ඊතරම්ම සුබදායක කාල සීමාවක් නෙවෙයි. විශේෂයෙන්ම කාල සර්ප යෝගයක් යෙදෙන අවස්ථාවක තමයි මෙම ග්‍රහමාරුවත් සිදු වෙන්නේ. ඉතින් ඒකින්ද එය ඊතරම්ම සුබදායක වාතාවරණයක් නොවේයි. මොකද රාහු සහ කේතු ග්‍රහයින් මැදි කරගෙන එක දිශාවකට යොමු වෙමින් සුබ ග්‍රහයින් ගමන් කරන වෙලාවක් අනෙක් දිශාව තුල කුජ ග්‍රහයා පැමිණෙමින් සිටින වෙලාවක් ඔබට මම මෙම රූප සටහන් මගින්ම ඔබට බලා ගන්න පුළුවන් වේවි ඔබගේ ලග්නෙන් ලග්නයට කතා කරනකොට කොහොමද තියෙන්නේ කියන එක. ඉතින් ඒකින්ද රටක් විදියට අතිශය වැදගත් වූ කාල සීමාවක් විදේශ සම්බන්ධතාවයන් ගිලිහෙන විශේෂයෙන්ම පාලකයන් මේ ගැන අවධානය යොමු කිරීම වඩාත්ම වැදගත් වෙනවා. ඒ වගේම ආර්ථිකමය වශයෙන් බොහෝ පසුබෑම් වලට ලක් වෙන්න පුළුවන්. ඒ පසුබෑම සාමාන්‍යයෙන් තමන් විසින් සිදු කරගන්නා වූ නැත්නම් තමන් රට තුල සංවර්ධනය කරගන්න පුළුවන් පැති තියෙද්දි වෙනත් කරුණු කාරණාවන් හින්දා තමන් විසින්ම එවැනි දේවල් වලට යොමු වීමක්. ඉතින් ඒකින්ද රටක් විදියට බොහෝම අවාසිදායක වූ කරුණු කාරණාවන් යෙදෙන කාල සීමාවක් විදියට මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි විදේශ සම්බන්ධතාවයන් ගැන කතා කරනකොට විදේශ සම්බන්ධතාවයන් වලදී බොහෝම ප්‍රවේශම් විය යුතු කාලයක් ඔබට අපේ රටට එරෙහිව බොහෝ කුමන්ත්‍රණ ක්‍රියාත්මක විය යුතු විය හැකි කාල සීමාවක්. ඉතින් ඒකින්ද විශේෂයෙන්ම ජ්‍යොතිෂ සිද්ධාන්තයන් වලට කතා කරනකොට කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ මේ අවස්ථාවේ රාහු සහ කේතු 4 වැන්න සහ 10 වැන්න මැදි කරගෙන කිසිම ග්‍රහයෙක් මේ ග්‍රහමාරුව සිදුවන අවස්ථාව තුල එක් දිශාවකට ගමන් කරන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඔබට එය අපේ රටක් විදියට බොහෝම බරපතල ලෙස ගැටලු ඇති විය හැකි කාල සීමාවක්. ඒක නිසා පුජ්‍යලිකව රටට ගැටලු ඇති වෙනකොට රාජ්‍ය පාලකයාට ගැටලු ඇති වෙනකොට රාජ්‍ය නායකයින්ට ගැටලු ඇති වෙනකොට පුරවැසියන් වන ඔබට මෙය බොහොම සුවිශේෂ වූ කාල සීමාවක් වේවි. ඒ වගේම තමයි මම මතක් කරන්න ඕන දෙවැනි කාරණාව ඔබට ඔබ රටක ඉන්න විදේශවල ගත වෙ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ලංකාව තුල ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට ඔබ නිවසක් හදනව නම් නැත්නම් ඔබ යම් ඉදිකිරීමක් කරනව නම් ඔබට මාගේ වාස්තු විද්‍යාත්මක දැනුම මත සෙනුත් ලංකා හවුස් බිල්ඩර්ස් ආයතනය තුලින් ඔබට නිවසක් ඉදි කර ගැනීමේ හැකියාව තිබෙනවා. එය කුමන හෝ ස්ථානයක වෙන්න පුළුවන්. ලංකාව තුළ ඕනම ස්ථානයක ඉදිකිරීම කටයුතු කරනවා. ඉතින් ඒකින්ද ඔබට බොහොම වගකීමෙන් සහ වසර ගණනාවක අත්දැකීම මත ඒ ඉදි කරගන්න පුළුවන් ඉඩකඩ පවතින නිසා ඔබට පුළුවන් මාගේ ජ්‍යොතිෂ කටයුතු සම්බන්ධ දුරකථන අංකයට නෙවෙයි මේ තිරේ දිස් වෙන අනිත් ඒ සෙනුත් ලංකා හවුස් බිල්ඩර්ස් ආයතනය සමග වැඩ කටයුතු කරන දුරකථන අංකයට කතා කරලා ඒ සම්බන්ධ විස්තර දැනගන්න. එයින් ඔබට ඔබගේ නිවස සාර්ථකව සහ වාස්තු විද්‍යානුකූලව
ඉදි කර ගන්න පුළුවන් ඉඩකඩ පවතිනවා. අපි මේ වෙලාවේ යොමු වෙමු ලග්නයෙන් ලග්නයට ඔබගේ පලාපල විස්තරය කොහොමද කියලා. මේෂ ලග්නය. අපේ මේ සූදානම කුජ ග්‍රහයා ලග්නාධිපති වූ මේෂ ලග්නය ගැන කතා කරන්න. මේෂ ලග්නය ගැන කතා කරනකොට ඔබගේ කේන්ද්‍ර සටහන අතර ගත්තනම් මම මේ කියන ආකාරයට බොහෝම සරලව තේරුම් ගන්න පුළුවන් වේවි. ග්‍රහ පිහිටීම මොන වගේද කියන එක මේෂ ලග්න හිමි ඔබේ ලග්න ස්ථානයේ මෙම ග්‍රහ මාරුව සිදු වෙන විට ග්‍රහයින් නැහැ. දෙවැන්නේ කුජ ග්‍රහයා සහ රාහු ග්‍රහයාද, තුන්වැන්නේ ග්‍රහයින් නැහැ, හතරවැන්නේ ග්‍රහයින් නැහැ, පස්වැන්නේ ග්‍රහයින් නැහැ, හයවැන්නේ ග්‍රහයින් නැහැ, හත්වැන්නේ නැහැ, අටවැන්නේ කේතු ග්‍රහයාද, නවවැන්නේ ග්‍රහයින් නැහැ, දහවැන්නේ චන්ද්‍රයා සහ සෙනසුරු ග්‍රහයාද, 11 වැන්නට ගුරු ග්‍රහයා පැමිණෙනවා. ඒ වගේම තමයි 12 වැන්නේ බුධ, රවි සහ සිකුරු ග්‍රහයන් රැඳී සිටිනවා. ඉතින් ඔබගේ 10 වැන්නේ ඉඳලා නැත්නම් රැකියා ස්ථානයේ ඉඳලා 11 වැන්නට තමයි මේ ගුරු ග්‍රහයාගේ පැමිණීම සිදු වෙන්නේ. ඉතින් බොහොම සුවිශේෂ වූ ග්‍රහ මාරුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ජ්‍යොතිෂයේදී හඳුන්වනවා ගුරු ග්‍රහය 11 වැන්නේ බොහොම සුබඵල දෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙම ග්‍රහ පිහිටීම අනුව ඔබට ලැබීම් සම්බන්ධව බොහෝම සුබයි. ඔබ කරන කියන කටයුතු බොහෝ දෙයක් සාර්ථක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ රැකියා කටයුතු බොහෝ සාර්ථක වේවි. ඔබ යම් අවස්ථාවක රැකියාවේ වෙනස් කිරීමක් බලාපොරොත්තු වෙනවා නම්, ඒ වගේම තමයි රැකියාවේ උසස් වීමක් බලාපොරොත්තු වෙනවා නම්, ඒ වගේම ඔබ රැකියා විදේශගත වෙන්න නැත්නම් රැකියාවක් සඳහා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම්, ඔබ අධ්‍යාපන කටයුතු වල නියැලෙලා සිටින අයට නම් එවැනි සියලුම කටයුතු සඳහා බොහොම සුබදායක කාලයක් විදියට මෙම කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ ආර්ථිකමය පැත්ත කතා කරනකොට ඔබට අනවශ්‍ය වියදම් යෙදෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔබ බොහොම ප්‍රවේශමින් යුතුව කටයුතු කරන්න. ඔබගේ මුදල් නිකරුණේ නාස්ති වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. මොකද ඔබට අනවශ්‍ය දේවල් වලට මුදල් වියදම් වීමේ වැඩි ඉඩකඩ තියෙන නිසා බොහොම ප්‍රවේශමින් කටයුතු කිරීම වඩාත්ම වැදගත්. ඒ වගේම තමයි ඔබට ඔබගේ සහෝදර සහෝදරියන් ගැන කතා කරනකොට ඔබගේ සහෝදර සහෝදරියන්ගෙන් බොහෝ උදව් උපකාර ලැබේවි. ඒ වගේම තමයි ඔබ ක්‍රීඩා කටයුතු කරනවා නම් ඒ සඳහා බොහොම සුබ යහපත් කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ගෙවල් දොරවල් යාන වාහන සම්බන්ධව කතා කරනකොට එයින් ඔබට බොහෝ යහපත් ප්‍රතිඵල ලැබෙන කාල සීමාවක් විදියට මෙම කාල සීමාව පැහැදිලිවම හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට අධ්‍යාපනය ගැන කතා කරනකොට අධ්‍යාපනය සම්බන්ධ දේවල් ඔබගේ දුවදරුවන් සම්බන්ධව දුවදරුවන්ගෙන් බොහොම සුබ දේවල් අහන්න ලැබෙන කාලයක් විදියට මෙම කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔබගේ ලෙඩ රෝග සම්බන්ධව තරමක් ප්‍රවේශම්කාරීව වැඩ කටයුතු කරන්න. ඔබට අනවශ්‍ය රෝග තත්ත්වයන් වැළඳීමේ වැඩි ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත් වීම වඩාත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබගේ විවාහය සම්බන්ධව මෙතෙන්දී විශේෂයෙන්ම කතා කරන්න ඕන. මොකද හේතුව ඔබගේ විවාහ නොවී සිටි අයෙක් නම් විවාහය තුළ ප්‍රශ්න තියෙනවා නම් ඔන්න එම ගැටලු निराකරණය කරගෙන වැඩ කටයුතු කරගැනීමේ ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි ඔබට රියානතුරු, ඒ වගේම තමයි ගිනි අනතුරු වගේ දේවල් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙන නිසා බොහෝ ප්‍රවේශමින් වැඩ කටයුතු කිරීම අතිශය වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබට ඔබගේ රැකියාව ගැන කතා කරනකොට වගේම ඔබගේ පිය පාර්ශවයට තරමක් අපලදායක තත්වයන් ගෙන දෙන්න පුළුවන්. විශේෂයෙන්ම පිය පාර්ශවීය සෞඛ්‍ය තත්වය ගැන ඔබ බොහොම ප්‍රවේශම්කාරීව වැඩ කටයුතු කිරීම වැදගත් වෙනවා. ඔබ විදේශගත වෙලා සිටින අයෙක් නම්, ඔබ උපන් ගමෙන් පිට ජීවත් වෙන අයෙක් නම් ඔන්න ඔබට බොහොම යහපත් කාලයක්, සුබදායක කාලයක් උදා වෙනවා. ඔබ බොහොම බුද්ධිමත්ව තීන්දුව తీරන අරගෙන ඔබගේ ධනය, ඒ වගේම තමයි ඔබගේ ගෙවල් දොරවල්, ඒ වගේම තමයි ඔබගේ රැකියාව පිළිබඳව බොහොම හොඳ තීරණ, අනාගතය සම්බන්ධව සුබදායක තීන්දුව తీරන ගන්නා වූ කාල සීමාවක්. ඉතින් ඒකින්ද ඔබ කරන සියලුම කටයුතු සාර්ථක වෙනවයි කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඔබට යම් යම් සුළු අපල තත්වයන් තිබෙන්න පුළුවන්. එම අපල තත්වයන් තිබෙනවා නම් ඔබට පුළුවන්කම තිබෙනවා බදාදා දවසක විෂ්ණු දෙවියන් වෙනුවෙන් විෂ්ණු දෙවියන් සිහි කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ඒ වගේම තමයි කඩවර දෙවියන් වෙනුවෙන් ඔබට පුළුවන්කම තිබෙනවා පහනක් පත්තු කරන්න බදාදා දවස තුල. එයින් ඔබට යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. නැත්නම් කඩවර දෙවියන් වෙනුවෙන් අප්‍රේල් මාසේ 6 වෙනිදාට ප්‍රථමව එන බදාදා දවස තුල ඔබ පූජාවක් තියන්න. එයින් ඔබට යහපත් ප්‍රතිඵල
උදා කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. වෘෂභ ලග්නය. අපේ මේ සූදානම සිකුරු ග්‍රහය ලග්නාධිපති වූ වෘෂභ ලග්නය ගැන කතා කරන්න. වෘෂභ ලග්නය ගැන කතා කරනකොට සුවිශේෂ වූ ලග්නයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද ඔබගේ ලග්නාධිපතිට බොහොම වැදගත් ස්ථානයක් හිමි වෙනවා. ඉතින් ඒ හින්දා ඔබට පුළුවන් නම් ඔබගේ කේන්ද්‍ර සටහන අතට ගන්න. මම මේ කියන ආකාරයට ගෝචර ගමනින් බොහොම සරලව ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි මම කියන කරුණු කාරණාවන් ගැන. වෘෂභ ලග්නෙ හිමි ඔබේ රාහු ග්‍රහයත් කුජ ග්‍රහයත් ලග්න ස්ථානයේ ගමන් කරනවා. දෙවැන්නේ ග්‍රහයින් නැහැ, තුන්වැන්නේ ග්‍රහයින් නැහැ, හතරවැන්නේ ග්‍රහයින් නැහැ, පස්වැන්නේ ග්‍රහයින් නැහැ, හයවැන්නේ ග්‍රහයින් නැහැ, හත්වැන්නේ කේතු ග්‍රහයාද, අටවැන්නේ ග්‍රහයින් නැහැ, නවවැන්නේ චන්ද්‍රයා සහ සෙනසුරු ග්‍රහයාද, දහවැන්නේට ගුරු ග්‍රහය පැමිණෙනවා. නවවැන්නේ ඉඳලා පුණ්‍ය ස්ථානයේ ඉඳලා ඒ වගේම තමයි 11 වැන්නේ රවි බුධ සිකුරු යෝගයක් තියෙනවා. 12 වැන්නේ ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයෙන් තමයි ඔබගේ ග්‍රහ ගෝචර ගමන ගැන අපිට කතා කරන්න පුළුවන්. ඉතින් ඔබගේ පලාපල ගැන කතා කරනකොට ඔබගේ ලග්න ස්ථානයේ රාහු සහ කුජ ග්‍රහයින් රැඳී සිටිනවා. මේ රාහු සහ කුජ ග්‍රහයින් රැඳී සිටීම තරම්ම සුබදායක වෙන්නේ නැහැ. බොහොම ප්‍රවේශමින් වැඩ කටයුතු කරන්න ඕන කාලයක්, බොහොම වැදගත් විදියට තීන්දුව తీරන ගන්න ඕන කාලයක්. ඉතින් ඒකින්ද හැම වෙලාවෙම බොහොම ප්‍රවේශමින් යුතුව වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ ආර්ථිකමය වශයෙන් බොහෝ පීඩනයන් වලට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න. වෙනත් අයත් එක්ක ගනුදෙනු කිරීමේදී ඒ වගේම තමයි ආයෝජන සිදු කිරීමේදී බොහොම ප්‍රවේශම් වීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබ විශේෂයෙන්ම මණික් කර්මාන්තයේ ආශ්‍රිත රැකියා කටයුතු කරන අයෙක් නම් නැත්නම් ගොවි කර්මාන්තයේ ආශ්‍රිතව රැකියා කටයුතු කරන අයෙක් නම් නැත්නම් ඔබ විදේශයක රැකියා කටයුතු කරන අයෙක් නම් ඔබ සමහර විට ආයතනයක හිමිකරුවෙක් වෙන්න පුළුවන්. ඔන්න මම ඔය කියපු විෂයන් වලට අදාළ පුද්ගලයන් බොහොම ප්‍රවේශම් වීම වැදගත් වෙනවා. මොකද හේතුව ඔබට ඔබගේ ආර්ථිකමය පැත්තට බොහෝ යම් පසුතැවිලි වලට ලක් වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා ඉදිරි කාලේ. ඉතින් ඒකින්ද හැම වෙලාවෙම තීන්දුව తీරන ගන්නකොට නිවැරදි තීන්දුව తీරන ගන්න. ඒ වගේම තමයි ඔබගේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් ගැන කතා කරනකොට ඔන්න ඔබට ඔබ නිවසක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නැත්නම් ඔබ තවත් නිවසක් මිලදී ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් පුළුවන්. ඔබ ව්‍යාපාරයක් විදිහට එවැනි කටයුතු කරන අයෙක් ඉන්නවා. ඔන්න ඔබට බොහොම යහපත් කාලයක් උදා වෙලා තියෙනවා. ඔබ කරන කියන කටයුතු අතිශය සාර්ථක වෙන බවක් තමයි පැහැදිලිවම පේන්න තියෙන්නේ. ඒ වගේම තමයි ඔබට අධ්‍යාපන කටයුතු වල නියැල සිටින අයෙක් නම් විදේශ අධ්‍යාපනය සඳහා බොහොම සුබදායක වාතාවරණයක් ගොඩනැගිලා තියෙනවා. ඔබ විදේශ අධ්‍යාපනයන් ඔබ ඔන්ලයින් හරහා හෝ අධ්‍යාපන කටයුතු කරනවා නම් ඔන්න යහපත් කාල සීමාවක්. ඒ වගේම තමයි ඔබගේ රෝග තත්වයන් ගැන කතා කරනකොට විශේෂයෙන්ම ධනහිස් ආශ්‍රිත ආබාධ තත්වයන් වගේම ඔබට පපු ආශ්‍රිත ආබාධ තත්වයන් ඇතිවීමේ ඉඩකඩ තිබෙන නිසා ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබගේ විවාහය ගැන කතා කරනකොට ඔන්න ඔබට විවාහය සම්බන්ධව යම් ප්‍රශ්න යම් ගැටලු ඇති වෙන්න පුළුවන් කාල සීමාවක්. විශේෂයෙන්ම ඔබගේ පෞල් ජීවිතය තුළ බොහෝ ප්‍රශ්න පැන නගින්න පුළුවන් කාල සීමාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද වෙනත් විවිධ සම්බන්ධතා නිසා ඔබට ගැටලු ඇතිවීමේ වැඩි ඉඩකඩ තිබෙනවා. ඉතින් ඒකින්ද බොහොම බුද්ධිමත්ව ප්‍රවේශමින් යුතුව වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබට අනතුරු තත්වයන්, රියානතුරු තත්වයන්, ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔබට ගිනි අනතුරු තත්වයන් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙන නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වුණොත් හොඳයි. ඔබගේ රැකියා කටයුතු සම්බන්ධව නම් ඔබගේ උපන් ගමෙන් පිට රැකියා කටයුතු කරනවා නම් ඔන්න යහපත් වාතාවරණයක් ගොඩනගෙනවා. ඔබගේ රැකියා කටයුතු වල බොහොම මානසික පීඩන තත්වයන් තිබුණා නම් එම මානසික පීඩන තත්වයන් දුරු කරගෙන සතුරු කරදර අයින් කරගෙන වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් ඉඩකඩ අනිවාර්යෙන්ම ඔබට ඉඩකඩ ලැබෙනවා. ඒ වගේම තමයි ඔබට මේ ගුරු ග්‍රහයා රැකියා ස්ථානයට පැමිණීමත් සමග ඔබට ඔබගේ උසස් අයගෙන්, උසස් නිලධාරීන්ගෙන් අනිවාර්යෙන්ම ඔබට පැසසුම් ලැබේවි. ඔවුන්ගෙන් ඔබට ආශිර්වාදය අනිවාර්යෙන්ම ලැබේවි. ඒ වගේම තමයි ඔබට ලැබීම් සම්බන්ධව කතා කරනකොට විශේෂයෙන්ම කර්මාන්ත ශාලාවල වැඩ කටයුතු කරන අය වෙන්න පුළුවන්. කළමනාකරණ ශේෂ්ත්‍රයේ ඉහළම නිලධාරීන් වෙන්න පුළුවන්. නීතිඥ වෘත්තිය වෙන්න පුළුවන්. එවැනි නීති ශේෂ්ත්‍රයේ වැඩ කරන අය වෙන්න පුළුවන්. යන්නේ ඒ හැයට බොහොම යහපත් කාල සීමාවක් විදිහට මෙම කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ තීන්දුව తీරන ගැනීමේදී බොහොම සුබදායක වාතාවරණයන් ගොඩනගෙන බව තමයි පැහැදිලිවම තියෙන්නේ. ඔබට බොහෝ ලැබීම් තිබෙනා වූ කාල සීමාවක් විදිහට හඳුන්වන්න පුළුවන්.
ඒ වගේම තමයි ඔබට ඔබ විදේශගත වෙලා වැඩ කටයුතු කරනවා නම් නැත්නම් විදේශගත වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් මෙම කාල සීමාව තුළ මොකද මෙම ග්‍රහමාරුව සිදු වෙන්නේ වසර 12කට වරක්. ඉතින් බොහොම සුවිශේෂ වූ ග්‍රහමාරුවක්. ඉතින් ඒකින්ද ඔබට අන්න එවැනි බලාපොරොත්තු තියන් ඉන්න කෙනෙක් නම් ඔබ තරමක් ප්‍රවේශම් සහගතව වැඩ කටයුතු කරන්න. ඔබගේ මුදල්මය පැත්තෙන් ඔබට යම් යම් හානි සිදු වෙන්න පුළුවන්. නමුත් ඔබ කරන කටයුත්ත ඔබ බලාපොරොත්තු වෙන දේ අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. ඒ වගේම තමයි මම මේ කියපු කරුණු කාරණාවන් වලට අමතරව ඔබට යම් අපල තත්වයක් තිබෙනවා නම් ඔබට පුළුවන්කම තිබෙනවා සිකුරාදා දින පත්තිනි මෑණියන් සිහි කළා ගෙදර පහනක් පත්තු කරන්න. ඒ වගේම තමයි ඔබට ඉඩකඩ තිබෙනවා කඩවර දෙවියන් වෙනුවෙන් බදාදා දවසක පුද පූජාවන් පවත්වන්න. එයින් ඔබට බොහොම යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මතක තබා ගන්න ඔබ අප්‍රේල් 6 වෙනිදාට ප්‍රථමයෙන් පැමිණෙන බදාදා දවසක මේ සිදු කිරීම වඩාත්ම වැදගත් වෙනවා. මිථුන ලග්නය. අපි මේ සූදානම් වෙන්නේ බුධ ග්‍රහය ලග්නාධිපති වූ මිථුන ලග්නය ගැන කතා කරන්න. මිථුන ලග්නය ගැන කතා කරනකොට බොහෝම සුවිශේෂ වූ ලග්නයක් විදිහට හඳුන්වන්න පුළුවන්. බොහෝ බුද්ධිමතුන් බිහි වෙච්ච ලග්නයක් විදිහට මේ මිථුන ලග්න හිමියන් හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔබගේ ලග්නයට අනුව කතා කරනකොට ඔබට පුළුවන් නම් ඔබගේ කේන්ද්‍ර සටහන අතට ගන්න. එතකොට මම මේ කියන ආකාරයට බොහොම සරලව ඔබට ග්‍රහ ගෝචර ගමන ගැන තේරුම් ගන්න පුළුවන් වේවි. ඒ වගේම තමයි ඔබගේ ග්‍රහ ගෝචරය ගැන කතා කරනකොට ලග්න ස්ථානය තුල ග්‍රහයින් පිහිටන්නේ නැහැ. දෙවැන්නෙත් ග්‍රහයින් නැහැ. තුන්වැන්නෙත් ග්‍රහයින් නැහැ. හතරවැන්නෙත් මේ අවස්ථාව වන විට ග්‍රහයින් නැහැ. පස්වැන්නෙත් නැහැ. හයවැන්නේ කේතු ග්‍රහයාද. හත්වැන්නේ විවාහ ස්ථානය තුල ග්‍රහයින් නැහැ. අටවැන්නේ චන්ද්‍රයා සහ සෙනසුරු ඉන්නවා. ඒ වගේම තමයි නවවැන්නේ ගුරු ග්‍රහය ඉන්න. ඔන්න අටවැන්නේ ඉඳලා ගුරු ග්‍රහය නවවැන්නට තමයි සම්ප්‍රාප්ත වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔබගේ රැකියා ස්ථානය තුළ බුධ සිකුරු රවි ග්‍රහයින් ඉන්නවා වගේම 11 වැන්නේ ග්‍රහයින් නැහැ. 12 වැන්නේ රාහු සහ කුජ ග්‍රහයින් රැඳී සිටිනවා. ඉතින් ඔබගේ ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරනකොට අපට මේ මිථුන ලග්න හිමි ඔබට බොහොම සුවිශේෂයි. මතක තබා ගන්න චන්ද්‍රය සහ සෙනසුරු අටවැන්නේ සිටමින් තමයි මෙම ග්‍රහ මාරුව සිදු වෙන්නේ. ඔබ බොහොම ප්‍රවේශම් වෙන්න ඔබට බොහෝ ගැටලු සහගත තත්වයන් ඇති වෙන්න පුළුවන් කාල සීමාවක්. මොකද ඔබගේ පුණ්‍ය ස්ථානයට අටවැන්නේ ඉඳලා ගුරු ග්‍රහය ගමන් කරනවා. හැබැයි මතක තබා ගන්න සෙනසුරු ග්‍රහය සහ චන්ද්‍රයා අටවැන්නේ ඉදිද්දි තමයි ගමන් කරන්නේ. ඉතින් එය තරම්ම සුබදායක වෙන්නේ නැහැ සෑම ශේෂ්ත්‍රයකටම. මොකද ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ කෙසේ තිබුණත් මේ ග්‍රහ ගෝචර ගමන නම් ඔබට ඊතරම්ම සුබදායක ප්‍රතිඵල ගෙනෙන්නේ නැති බව තමයි පැහැදිලිවම කියන්න ඕන. ඒ වගේම තමයි ඔබගේ මුදල් තත්ත්වය ආර්ථිකමය පැත්ත ගන්නකොට ඔන්න ඔබ ආර්ථිකමය වශයෙන් යම් ස්ථාවරයක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. වෙන ආයෝජන වලට මේ අවස්ථාව වෙන කිසිම වෙලාවක යන්න එපා. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුල යම් යම් ගැටලු පැන නගින්න පුළුවන් ඔබගේ සහෝදර සහෝදරියන් සම්බන්ධව සහ ඔබ යම් වෙලාවක ක්‍රීඩා ශේෂ්ත්‍රයේ නියැලී සිටින අයෙක් නම් ඒ සම්බන්ධව ගැටලු පැන නගින්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ ගොඩනැගිලි ඉදිකිරීම ශේෂ්ත්‍රය සම්බන්ධව රැකියා කටයුතු කරන අයෙක් නම් ව්‍යාපාර කටයුතු කරන අයෙක් නම් ඔන්න බොහොම ප්‍රවේශම් වෙන්න. ඔබට එයින් යම් යම් ප්‍රශ්න ගැටලු තත්ත්වයන් ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම තමයි ඔබට යාන වාහන ඒ වගේම තමයි ගේදොර ඉඩකඩම් මිලදී ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් එම බලාපොරොත්තු සාක්ෂාත් කරගන්න ඔබ උත්සාහ කරන්න මෙම ග්‍රහ මාරුව සිදු වී මාස 3ක්වත් ගියාට පසුව. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ දුවා දරුවන්ගෙන් අධ්‍යාපන කටයුතු වලින් යම් යම් අසුබදායක දේවල් සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා දුවා දරුවල් සම්බන්ධව බොහොම ප්‍රවේශමින් වැඩ කටයුතු කරන්න. ඔවුන් සම්බන්ධව වැඩි අවධානය යොමු කිරීම වඩාත් වැදගත් වේවි. ඒ වගේම ඔබගේ අධ්‍යාපන කටයුතු හදාරනවා නම් ඔබ උසස් අධ්‍යාපනය සම්බන්ධව බලාපොරොත්තු තියාගෙන ඉන්නවා නම් ඒ සඳහා ඊතරම්ම සුබදායක වෙන්නේත් නැහැ. ඒ වගේම තමයි ඔබගේ ලෙඩ රෝග සම්බන්ධව කතා කරනකොට හිස ආශ්‍රිත යම් රෝග තත්වයන් තිබෙනවා නම් එවැනි රෝග තත්වයන් තිබෙන අය ප්‍රවේශම් සහගතව කටයුතු කිරීම වඩාත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබගේ විවාහය සම්බන්ධව කතා කරනකොට විවාහයටත් ඊතරම්ම සුබදායක කාල සීමාවක් නොවේ. ඔබ විවාහ නොවී සිටි අයෙක් නම් ඔබට යම් යම් තව තවත් විවාහයේ ප්‍රමාද වීම වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ විවාහ වෙලා සිටින අයෙක් නම්
ඒ වගේම ආදර සම්බන්ධතාවයන් තිබෙන අයෙක් නම් ඒ සම්බන්ධව බොහොම ප්‍රවේශමින් වැඩ කටයුතු කරන්න. ඔබගේ විවාහය දෙදරා යන්න පුළුවන්. ඒ වගේම ආදර සම්බන්ධතාවයන් තිබෙනම එම ආදර සම්බන්ධතාවයන් දෙදරා යන්න පුළුවන් ඉඩකඩ අනිවාර්යෙන්ම පවතිනවා. ඒ වගේම තමයි ඔබට වතුරෙන් ජලයෙන් බොහොම අපල කාල සීමාවක්. ඒ නිසා ඔබ විශේෂයෙන්ම ඖෂධ වර්ග භාවිතා කිරීමේදී ප්‍රවේශම් වෙන්න ඕන කාල සීමාවක්. ඒ වගේම ඔබට රැකියාමය වශයෙන් ඔන්න ඉහළ නිලධාරීන්ගෙන් බොහොම සුබදායක දේවල් අහන්න ලැබේවි. ඔවුන්ගෙන් යහපත් දේවල් අහන්න ලැබිලා ඔබට ඔබගේ කටයුතු සාර්ථක කර ගන්න පුළුවන් ඉඩකඩ පැහැදිලිවම පවතිනවා. ඒ වගේම තමයි ඔබ බුද්ධිය මෙහෙවා වැඩ කටයුතු කිරීම වඩාත්ම වැදගත් වෙනවා. වගේම ලියන කියන රැකියා කටයුතු කරන අය ඉන්නව නම්, sannivedana සම්බන්ධ රැකියා කටයුතු කරන අය ඉන්නව නම්, අධ්‍යාපනයේ සම්බන්ධව රැකියා කටයුතු කරන අය ඉන්නව නම් ඔන්න එවැනි ශේෂ්ත්‍ර සඳහා බොහොම සුබයි. ඒ වගේම තමයි පරිසරය සම්බන්ධ සහ ඒ වගේම රජයේ රැකියා කරන ඔබට බොහොම යහපත් කාල සීමාවක් විදියට මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ විදේශගත වේ රැකියා කටයුතු කරන අය ඔන්න මුදල් සම්බන්ධව යම් යම් ගැටලු සහගත තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ ගැටුම් ඇති කරගන්න යන්න එපා. එයින් ඔබට යම් යම් අවාසි සිදුවීමේ ඉඩකඩ පවතිනවා. ඒ වගේම මෙම කරුණු කාරණාවන් එක්ක ඔබට යම් යම් අසුබ තත්ත්වයන් තිබෙන්න පුළුවන්. එහෙනම් ඔබට තේරෙනවා නම් ඔබට අසුබ තත්ත්වයන් තිබෙනවා කියලා බදාද දවසක විෂ්ණු දෙවියන් සිහි කළා පහනක් පත්තු කළා වැඩ කටයුතු ආරම්භ කරන්න. ඒ වගේම තමයි අප්‍රේල් මාසේ 6 වෙනිදාට ප්‍රථමයෙන් එන බදාදා දිනක ඔබට පුළුවන්කම තිබෙනවා නම් නාත දෙවියන් වෙනුවෙන් පුද පූජාවක් කරන්න. එයින් ඔබට යහපත් ප්‍රතිඵල පැහැදිලිවම ලබා ගන්න පුළුවන්. තෙරුවන් සරණයි. කටක ලග්නය අයිබෝවන් අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ සඳු ග්‍රහයා ලග්නාධිපති වූ කටක ලග්නය ගැන. කටක ලග්නය ගැන කතා කරනකොට ඔබට සුවිශේෂ වූ ලග්නයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද ඔබට කාලසර්ප යෝගයක් උදා වෙමින් තමයි මෙම ග්‍රහ මාරුව සිදු වෙන්නේ. ඉතින් ඒකින්ද ඔබ ඔබගේ කේන්ද්‍ර සටහන අතට අරගන්න. මම මේ කියන දේ බොහොම සරලව තේරුම් ගන්න උත්සාහ කරන්න. එයින් ඔබට මම මේ කියන දේ පිළිබඳව යම් අදහසක් ගන්න පුළුවන් වේවි. ඔබගේ ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ, දෙවැන්නේ ග්‍රහයින් නැහැ, තුන්වැන්නේ ග්‍රහයින් නැහැ, හතරවැන්නේ ග්‍රහයින් නැහැ, පස්වැන්නේ කේතු ග්‍රහයාද, හයවැන්නේ ග්‍රහයින් නැහැ, හත්වැන්නේ චන්ද්‍රයා සහ සෙනසුරු ග්‍රහයාද, අටවැන්නට සමයි ගුරු ග්‍රහය පැමිණෙන්නේ හත්වැන්නේ ඉඳලා විවාහ ස්ථානයේ ඉඳලා. ඒ වගේම තමයි නවවැන්නේ රවි බුධ සිකුරු ග්‍රහයින්ද, දහවැන්නේ ග්‍රහයින් නැහැ, 11වැන්නේ රාහු කුජ ග්‍රහයින්ද, 12වැන්නේ ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයෙන් තමයි ඔබගේ ග්‍රහ ගෝචර ගමන ගැන අපට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබට බොහොම සුවිශේෂ වූ කාල සීමාවක්. මොකද ඔබට යම් යම් සුබ මෙන්ම අසුබ ප්‍රතිඵල ගෙන දෙන කාල සීමාවක්. ඉතින් ඒකින්ද ඔබගේ ආර්ථිකමය වශයෙන් යම් බොහෝ පසුබෑම් වලට ලක් වෙන්න පුළුවන් වර්ෂයක් විදියට මෙම වර්ෂය හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඔබ හරි තීන්දුව తీරන ගන්න, වැරදි තීන්දුව తీරන වලට කිසිසේත්ම යොමු වෙන්න එපා. ඒ වගේම තමයි ඔබට ඔබගේ සහෝදර සහෝදරියන් සම්බන්ධව, ඒ වගේම තමයි ඔබ ක්‍රීඩා කටයුතු කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ඥාතීත් එක්ක යම් දුරස්ව සිටින කෙනෙක් වෙන්න පුළුවන්. එයින් ඔබට තව තවත් ගැටලු සත්වයන් ඇති වෙන්න පුළුවන්. ඔබ ඉඩකඩම් ආරවුල් ඇති කරගන්න යන්න එපා. එයින් ඔබට නීතිමය පැත්තට ගියොත් ඔබට බොහෝ අවාසිදායක සිදුවීම් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම ග්‍රහ ගෝචරයත් එක්ක ඔබ නීති ශේෂ්ත්‍රයේ වැඩ කටයුතු කරන වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ අධිකරණ ශේෂ්ත්‍රයේ වැඩ කටයුතු කරන විනිශ්චයකාරයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි නීතිඥවරුන් වෙන්න පුළුවන්. ඔබ යම් දෙයකට කතා කරනවා නම් ඔබ එතෙන්දී ඔබ හරියටම එවිඩන්ස් තියාගෙන නැත්නම් හරියටම සාක්ෂි සාධක සහිතව හැම වෙලාවෙම තීන්දුව తీරන ගන්න. නැත්නම් ඔබට ඔබගේ ශේෂ්ත්‍රය තුලින් මේ යම් ගැටලු සහගත තත්වයන් නිර්මාණය වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපන ශේෂ්ත්‍රයේ නියැලෙන ඔබ වෙන්න පුළුවන්. අධ්‍යාපන ශේෂ්ත්‍රයේ ඉහළ නිරතල දරන ඔබ වෙන්න පුළුවන්. ඔබ බොහොම තීන්දුව తీරන ගැනීමේදී බොහොම ප්‍රවේශම් වෙන්න. ඒ වගේම තමයි විශේෂයෙන් පූජ්‍ය පක්ෂය සම්බන්ධව කතා කළ යුතුමයි. පූජ්‍ය පක්ෂය සම්බන්ධව යම් බොහෝ ගැටලු තත්වයන් වැඩි වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙන මෙම ග්‍රහමාරුවක් විදිහට මෙම ග්‍රහමාරුව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔබ බොහෝ දුරට සමාජයේ ප්‍රශ්නවලට පූජ්‍ය පක්ෂය මැදිහත් වෙනවා. විශේෂයෙන්ම අපේ ස්වාමින් වහන්සේලා සහ අනිත් ආගමික කටයුතු කරන ඒ පූජකයන් බොහොම ප්‍රවේශම් සහගත වෙන්න. මොකද ඔබ
නොහිතන විදියට නීතිමය කරුණු කාරණාවන් වලට මුහුණ දෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඒ වගේම ඔබ විදේශගතව වැඩ කටයුතු කරන උදවිය බොහොම ප්‍රවේශම් වෙන්න ඔබ ඉන්න තැනට ඔබට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඉන්න තැන වෙනස් වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම තමයි චන්ද්‍රය සහ සෙනසුරු ග්‍රහය 6 වැන්නේ රැඳී සිටීමත් එක්ක ඔබට බොහෝම ප්‍රවේශම් තීන්දුව තීරණ ගන්න ඔබගේ විවාහය තුල ආදර සම්බන්ධතාවයන් තුල වැරදි තීන්දුව තීරණ ගන්න පුළුවන් ඉඩකඩ වැඩි. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතාවයන් තුල යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඒක නිසා ඔබ කිසිම අයුරකින් වැරදි තීන්දුව තීරණ වලට යන්න හදන්න එපා. හැම වෙලාවෙම කාගෙන් හරි උපදේශනයක් ලබාගෙන වැඩ කටයුතු කිරීම බොහොම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබට කතා කරන්න ඕන මේ ගුරු ග්‍රහයාගේ රැඳී සිටීම එතරම්ම සුබදායක වෙන්නේ නැහැ. ඔබ යම් මුදලක් උපයනවා නම් ඊට සාපේක්ෂව ඊට බොහෝ වියදම් වීමේ ඉඩකඩ පවතින කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි රවි බුදු සිකුරු ග්‍රහයන් මේ ග්‍රහ ගෝචරයන් රැඳී සිටින ස්ථානයත් එක්ක ඔබට පෙරපින පළ දෙන කාල සීමාවක් වුණාට ඔබගේ ලග්නාධිපතිගේ පිහිටීමත් එක්ක එය ඊතරම්ම පළදීමක් වෙනෙන්නට නැහැ. ඉතින් ඒ වගේම තමයි ඔබගේ රැකියා ස්ථානය තුළ යම් ගැටලු සහගත තත්වයන් පසුගිය කාල සීමාව තුළ තිබෙනවා නම් ඔන්න ඒ දේවල් निराකරණය කරගනිමින් වැඩ කටයුතු කිරීමේ ඉඩකඩ තිබෙනවා. පැහැදිලිවම ඔබට බොහෝ අයගෙන් උදව් උපකාර ලබාගෙන රැකියා කටයුතු තුළ ඔන්න සතුරු කරදර තිබුණා නම් එම සතුරන් පවා මෙල්ල කරමින් ඔබගේ වැඩ කටයුතු කිරීමේ ඉඩකඩ පැහැදිලිවම පවතිනවා. ඒ වගේම තමයි මේ රාහු සහ කුජ ග්‍රහයාගේ පැමිණීම තුළ ඔන්න ඔබගේ හිත මනස දරුණු තත්වයන් බවට පැටලෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඉතින් ඒකින්ද ඔබ එය සිහියේ තබා ගන්න. ඔබගේ හිත දරුණු වේවි. ඔය සමහරලාට පුද්ගලික ජීවිතය තුළ වෙන්න පුළුවන්, නැත්නම් සාමාන්‍ය ජීවිතය තුළ වෙන්න පුළුවන්. කුජ රාහු සංයෝගය ඊතරම්ම සුබදායක වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය කරුණු කාරණාවන් එක්ක ඔබ බොහොම ඉවසීමෙන් සහ බුද්ධියෙන් වැඩ කටයුතු කිරීම අතිශය වැදගත්. ඒ වගේම තමයි ඔබට යම් අපල තත්වයක් තියෙනවා කියලා ඔබට තේරෙනවා නම් ඔබට පුළුවන්කම තිබෙනවා සඳුදා දවසක විශේෂයෙන්ම සමන් දෙවියන් සිහි කරලා සමන් දෙවියන්ට පහනක් තියලා දවසේ වැඩ කටයුතු ආරම්භන්න. එයින් ඔබට යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. වගේම ඔබට බ්‍රහස්පතින්දා දවසක අප්‍රේල් මාසේ 6 වෙනිදාට පෙර පැමිණෙන පළවෙනි බ්‍රහස්පතින්දා දවස තුල ඔබට පුළුවන්කම තිබෙනවා නාත දෙවියන් සිහි කරලා වැඩ කටයුතු ආරම්භන්න. එයින් ඔබට යහපත් ප්‍රතිඵල පැහැදිලිවම ලබා ගන්න පුළුවන්. තෙරුවන් සරණයි. සිංහ ලග්නය අපේ මේ සූදානම රවි ග්‍රහයා ලග්නාධිපති වූ සිංහ ලග්නය ගැන කතා කරන්න. සිංහ ලග්නය බොහොම වැදගත් වූ ලග්නයක් විදිහට අපට හඳුන්වන්න පුළුවන්. මොකද ඔබගේ ලග්නාධිපතියා රවි ග්‍රහයා මේ අවස්ථාව වෙන විට බොහොම වැදගත් ස්ථානයක තමයි ගමන් කරන්නේ. ඉතින් ඒකින්ද විශේෂයෙන්ම සිංහ ලග්න හිමියන් බොහොම තේජවන්ත පුද්ගලයන් විදිහට තමයි අපි සැලකන්නේ. ඉතින් එතෙන්දී ඔබට පුළුවන්කම තිබෙනවා ඔබගේ කේන්ද්‍ර සටහන අතට අරගන්න. අතට අරගෙන මම මේ කියන ආකාරයට ග්‍රහ ගෝචර ගමන ගැන යම් අදහසක් ගන්න උත්සාහ කරන්න. එයින් ඔබට මම මේ කියන දේ පිළිබඳව හරියට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔබගේ ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ කේතු ග්‍රහයාද. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ සනි සහ චන්ද්‍රයාද. හත්වැන්නේ ගුරු ග්‍රහයාද. අටවැන්නේ රවි බුධ සිකුරු ග්‍රහයින්ද. නවවැන්නේ ග්‍රහයින් නැහැ. 10 වැන්නේ කුජ සහ රාහු ග්‍රහයාද. 11 වැන්නේ ග්‍රහයින් නැහැ. 12 වැන්නේ ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි අපගේ ඔබේ සිංහ ලග්න හිමි ඔබේ ග්‍රහ ගෝචරය ගැන කතා කරන්න පුළුවන්. ඉතින් ඔබට මෙම කාල සීමාව තුළ මෙම ගුරු ග්‍රහයා 7 වැන්නට පැමිණීමත් එක්ක ඔබට තිබෙන පලාපල මොන වගේද කියලා අපි කතා කරමු. ඔබගේ ආර්ථිකමය වශයෙන් ඔබට බොහෝ පීඩන තත්වයන් ඇති වෙන්න පුළුවන්. ආර්ථිකමය වශයෙන් ඔබට වැටීම් වලට ලක් වෙන්න පුළුවන් කාල සීමාවක්. හරියට ඔබගේ පවුලේ ජ්‍යොතිර්වේදියා මගින් කේන්ද්‍ර සටහන පරීක්ෂා කරගෙන වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබට ඔබ අනිසි ලෙස ඔබට අනවශ්‍ය ලෙස ඔබ මුදල් වියදම් කරන්න යන්න එපා. ඔබට මෙම කාල සීමාව බොහෝ ප්‍රශ්නවලට විශේෂයෙන්ම ඉඩකඩම් ප්‍රශ්න වෙන්න පුළුවන්. නීතිමය ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමාජය තුල ප්‍රශ්න වෙන්න පුළුවන්. ඔබගේ සමාජයේ ඔබ හදාගත් නාමයට යම් කැලලක් ඇති වෙන්න පුළුවන්. ඉඩකඩ තියෙන කාල සීමාවක්. ඒ වගේම තමයි ඔබට ගෙවල් වල ඔබගේ නිවෙස් තුල ඔබට යම් අමනුෂ්‍ය දෝෂ තත්වයන් හට ගැනීමේ ඉඩකඩ තියෙන කාල සීමාවක් නිසා බොහොම ඉවසීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරනවා වගේම ඔබ
ඔබගේ ආගමානුකූලව ජීවත් වෙන්න. ඒ වගේම තමයි ඔබගේ ආර්ථිකමය තත්ත්වය ගැන කතා කරා වගේම ඔබගේ අධ්‍යාපන තත්ත්වය ගැන කතා කරොත් එහෙම ඔබ අධ්‍යාපනය සම්බන්ධව යම් බලාපොරොත්තු තියාගෙන ඉන්නව නම් ඒ බලාපොරොත්තු සාක්ෂාත් කරගන්න පුළුවන් පැහැදිලිවම ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි ඔබගේ දුවදරුවන් සම්බන්ධව සුබදායක ආරංචි ලැබෙන කාල සීමාවක් විදියට මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ලෙඩ රෝග තත්ත්වයන් ගන්නකොට සෙම් ආශ්‍රිත රෝග තත්ත්වයන් වැඩිවීමේ ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි ඔබට සුව නොවන රෝග තත්ත්වයන් තිබෙනවා නම් ඔබ හරි විදියට ඖෂධ භාවිතා කරන්න. මොකද හේතුව ඔබට සෙනසුරු සහ චාන්ද්‍රය 6 වැන්නේ රැඳී සිටීම ඊතරම්ම සුබදායක වෙන්නේ නැහැ. හැබැයි ඔබට සතුරු කරදර තිබුණා නම් මෙම සතුරු කරදර ඔබගේ ගෙදරක වෙන්න පුළුවන්. නැත්නම් ඔබගේ ව්‍යාපාරික ස්ථානයේ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ රැකියා ස්ථානය තුල වෙන්න පුළුවන්. එවැනි සතුරු කරදර මෙල්ල කර ගැනීම ඉඩකඩ නම් පවතිනවා. ඒ වගේම තමයි ඔබගේ විවාහය ගැන කතා කරනකොට ඔබගේ විවාහය ගැන කලකිරීම ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ලෞකික ජීවිතයට වඩා ලෝකෝත්තර ජීවිතය ගැන හිතනව වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඔබගේ විවාහය සම්බන්ධ කරුණු කාරණාවන් වලදී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතාවයන් තිබෙන අය බොහොම කලකිරීමටපත් වෙන්න පුළුවන් තමන්ගේ අනිත් සහායකයා ගැන. ඒ වගේම තමයි විවාහක ඔබටත් එවැනි ප්‍රශ්න තත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන ඔබ සැලකිලිමත්ව කටයුතු කරොත් වඩාත්ම සුබයි. ඒ වගේම තමයි ඔබ කළමනාකරණ ශාස්ත්‍රයේ රැකියාවක් කටයුතුක් කරන අයෙක් වෙන්න පුළුවන්. රාජ්‍ය සේවයේ රැකියා කටයුත්තක් කරන අය නම් ඔබ බොහොම ප්‍රවේශම් වෙන්න. විශේෂයෙන්ම ඔබ යම් යම් අධ්‍යාපන චාරිකා වෙන්න පුළුවන්. යම් යම් අවස්ථාවන් වල ඔබ දුර ප්‍රදේශවලට යන්න පුළුවන්. ඔබ සමහර ලාවට ඔබගේ උපන් ගමට යනකොට වෙන්න පුළුවන්. අන්න ඒ වැනි දේවල් වලදී අනතුරු තත්වයන් ඇතිවීමේ වැඩි ඉඩකඩ තිබෙනවා. ඔබ ඒ ගැන බොහෝම ඉවසීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත්. හරි තීන්දුව తీරන ගන්න. ඒ වගේම තමයි ඔබට ඔබගේ රැකියාව ගැන කතා කරනකොට රැකියාව තුළ යම් යම් කලකෝලාහල තත්වයන් ඔබ නොසිතන ආකාරයේ සතුරු කරදර තත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔබගේ වචනය නම් බොහොම ප්‍රවේශම් කරගන්නවා වගේම ඔබ නොසිතන සතුරු බලවේග තත්වයන් වැඩිපුර ක්‍රියාත්මක වේවි. විශේෂයෙන්ම ඔබ ආරක්ෂකාංශයේ රැකියා කටයුතු කරන අය බොහොම ප්‍රවේශම් වෙන්න. ඔබ අතර ගැටුම් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ආරක්ෂකාංශය තුළ ඔබ වැඩ කටයුතු කරන උදවිය සමහර ලාවට සමාජය තුළ යම් යම් පීඩනයන් වලට පත් වෙන්න පුළුවන්. ඔබ බොහොම ප්‍රවේශම් වීම අතිශය වැදගත්. මොකද හේතුව ඔබට ඔබගේ නාමයට ඔබ හදාගත් නමට යම් කැලලක් වෙන්න පුළුවන්. ඔබ විසින්ම සිදු කර ගන්නා වූ යම් කරුණු කාරණාවන් නිසා. ඉතින් ඒ ගැනත් ඔබ සැලකිලිමත් වෙනවා වගේම විදේශයන් වල සිටින ඔබට මෙම කාල සීමාව මොන වගේද කියලා කතා කරොත් එහෙම ඔබට නම් යම් යහපත් තත්වයක් පෙනෙන්න තිබෙනවා. විශේෂයෙන්ම ඔබට බොහෝ අයට මේ කොරෝනා තත්වයත් එක්ක රැකියා කටයුතු අහිමි වෙලා ඇති. නමුත් ඔබට සිංහ ලග්න හිමිය ඔබට නම් මෙම කාල සීමාව රැකියාමය වශයෙන් බොහොම යහපත් කාල සීමාවක් බවට ඉදිරි කාල සීමාව තුළ අනිවාර්යයෙන්ම පත්වේවි. ඒ වගේම තමයි ඔබට ඔබගේ පුද්ගලික ජීවිතය තුළ සාර්ථකත්වයට පත් වෙන්න මම මේ කියන දේවල් ටික කරන්න උත්සාහ කරන්න. ඉරිදා දවස තුල ඊශ්වර දෙවියන් වෙනුවෙන් පුද පූජාවක් කරන්න. ඒ වගේම තමයි ඔබ බ්‍රහස්පතින්දා දවස තුල ඔබට පුළුවන්කම තිබෙනවා නම් නාත දෙවියන් වෙනුවෙන් පුද පූජාවක් කරන්න. එයින් ඔබට යහපත් ප්‍රතිඵල මෙම ග්‍රහමාරුව එක්කම යම් අසුබ තත්වයක් තිබෙනවා නම් සුබ තත්වයන් බවට පත් කරගන්න පුළුවන්. ඔබ සියලු දෙනාට යහපතක් වේවා. කන්‍යා ලග්නය. අපි මේ සූදානම් වෙන්නේ බුධ ග්‍රහයා ලග්නාධිපති වූ කන්‍යා ලග්නය ගැන කතා කරන්න. මේ ගුරු මහරුව ඔබට කොහොමද කියන එක. ඉතින් ඇත්තටම මේ ගුරු මාරුව තුල ඔබට බොහොම සුවිශේෂ වූ ග්‍රහ පිහිටීම් කිහිපයක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම ඔබගේ 6 වැන්නට තමයි මෙම ගුරු ග්‍රහය පැමිණෙන්නේ. ඉතින් ඔබගේ පුජ්‍යලිකව ඔබට පුළුවන්කම ඉඩකඩ තිබෙනවා මම මේ දැන් කියන කරුණු කාරණාවන් තේරුම් ගැනීමට ඔබගේ කේන්ද්‍ර සටහන අතට අරගෙන මේ ග්‍රහ ගෝචරය ගැන බලන්න. ඔබගේ ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ කේතු ග්‍රහයාද, හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ චන්ද්‍රයා සහ සෙනසුරු ග්‍රහයාද, හයවැන්නේ ගුරු ග්‍රහයාද, හත්වැන්නේ රවි බුධ සිකුරු ග්‍රහයින්ද, අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ කුජ රාහු ග්‍රහයාද, 10 වැන්නේ ග්‍රහයින් නැහැ. 11 වැන්නේ ග්‍රහයින් නැහැ. 12 වැන්නේ ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි ඔබගේ ග්‍රහ ගෝචර ගැන කතා කරන්න වෙන්නේ.
ඔබගේ ආර්ථිකමය වශයෙන් ගන්නකොට ඔබට බොහොම සුබදායක වාසනාවන්ත කාල සීමාවක් විදියට මෙම කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ යම් ආයෝජනයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් යම් ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා නම් බය නැතුව ඔබ ඒ ආරම්භ කරන්න ඕඩ බොහෝ සාර්ථක ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ අධ්‍යාපන ශාස්ත්‍රය සම්බන්ධව යම් රැකියා කටයුත්තක නියැලී සිටින ඔබට රාජ්‍ය සේවය සම්බන්ධව රැකියා කටයුත්තක නියැලී සිටින ඔබට බොහොම සුබදායක වාතාවරණයක් සුබදායක කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ සහෝදර සහෝදරියන් සම්බන්ධව කතා කරනකොට සහෝදර සහෝදරියන්ට තරමක් අපලදායක කාල සීමාවක් විදියට මෙම කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒක නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කිරීම අතිශය වැදගත් වෙනවා. ඔබගේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් සම්බන්ධව ගැන කතා කරනකොට ඒ සම්බන්ධව නීතිමය ප්‍රශ්න තියෙනවා නම් සැලකිලිමත්ව කටයුතු කරන්න ඔබට සුබදායක තීන්දුව తీරන ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඔබ අලුතෙන් වාහනයක් ගන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් නිවසක් ගන්න බලාපොරොත්තුවක් තිබුණා ඔබේ තියෙන නිවස විකුණන්න බලාපොරොත්තු වෙනවා නම් යම් ඔබට පාඩුවක් සිදුවීමේ ඉඩකඩ මෙම කාල සීමාව තුළ පවතිනවා. ඉතින් ඒක නිසා ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරොත් වඩාත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබගේ අධ්‍යාපනය ගැන කතා කරන අධ්‍යාපනයේ යම් කඩාකප්පල්කාරී දේවල් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ දරුවන්ගේ අධ්‍යාපනයේට කඩාකප්පල්කාරී දේවල් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඒවා මග නතර වෙන කරුණු කාරණාවන් යෙදෙන්න පුළුවන් ඊට කඩ වැඩි. ඒ වගේම තමයි ලෙඩ රෝග තත්වයන් ගැන කතා කරනකොට ඔබට බඩ ආශ්‍රිත රෝග තත්වයන් ඇති වෙලා වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ગેස්ට්‍රයිටිස් වගේ රෝග තත්වයන් වලට මුහුණ දෙන්න පුළුවන් ඊට කඩ තියෙන. ඉතින් ඒකින්ද ඔබ එවැනි රෝග තත්වයන් තිබෙන අයෙක් නම් බොහොම ප්‍රවේශම් සහගතව වැඩ කටයුතු කිරීම වැදගත් වෙනවා. ඔබගේ විවාහය ගැන කතා කරනකොට බොහොම සුබදායකයි. ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. විවාහය සම්බන්ධව බොහොම සුබදායක කාල සීමාවක් විදියට මෙම කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ආදර සම්බන්ධතාවයන්, ප්‍රේම සම්බන්ධතාවයන් තිබෙන අයෙක් නම් ඔන්න බොහොම සුබදායකයි. ඔබගේ ඒ සඳහා ඔබට වැඩිහිටියන්ගේ අනිත් අයගේ ආශිර්වාදය පවා ලැබෙන්නා වූ කාල සීමාවක් විදියට මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ඔබගේ රැකියා කටයුතු ගැන කතා කරනකොට රැකියා කටයුතුදී ඔබට නොසිතන සතුරු බලවේග තත්වයන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබ ආරක්ෂක අංශයට සම්බන්ධව නීති ශාස්ත්‍රයට සම්බන්ධව රැකියා කටයුතු කරන උදවිය බොහොම ඉවසිලිවන්තව වැඩ කටයුතු කිරීම මෙම කාල සීමාව තුළ වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබ විදේශගත වෙලා රැකියා කටයුතු කරන අයෙක් නම් ඒ වගේම ඉංජිනේරු වෘත්තිය සහ වෛද්‍ය වෘත්තියට අදාළ රැකියා කටයුතු කරන අය ඔන්න මෙම කාල සීමාව තුළ තමගේ වෘත්තිය ගැන දෙවරක් සිතලා බලලා වැඩ කටයුතු කරන්න. මොකද ඔබගේ අත්වැරදීම් වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. ඉතින් ඒකින්ද ඒින් ඔබට ඔබගේ රැකියාවට බලපෑමක් වෙන්න පුළුවන් ඉඩකඩ පැහැදිලිවම පවතිනවා. ඉතින් ඒකින්ද ඔන්න ඔය කරුණු කාරණාවන් එක ගන්නකොට ඔබට සුබමෙන්ම අසුබ තත්වයන් තියෙන්න පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන්කම තිබෙනවා නම් බදාදා දවසක විෂ්ණු දෙවියන් වෙනුවෙන් පූජාවක් සිදු කරන්න. ඒ වගේම තමයි අප්‍රේල් 6 වෙනිදාට ප්‍රථමයෙන් ඔබ පැමිණෙන සෙනසුරාදා දවසක් තුල කාලිමෑණියන් වෙනුවෙන් ඔබ පුද පූජාවක් පවත්වන්න. එයින් ඔබට යහපත් ප්‍රතිඵල පැහැදිලිවම ලබා ගන්න පුළුවන්. ඔබ සියලු දෙනාට යහපතක් වේවා. තුලා ලග්නය. අපේ මේ සූදානම සිකුරු ග්‍රහය ලග්නාධිපති වූ තුලා ලග්නය ගැන කතා කරන්නයි. තුලා ලග්න හිමි ඔබ බොහෝ වාසනාවන්තයි. විශේෂයෙන්ම බොහෝ ග්‍රහ පිහිටි කිහිපයක් තිබෙන අවස්ථාවක තමයි මෙම ග්‍රහ මාරුව සිදු වෙන්නේ. ඉතින් ඔබට ඔබගේ කේන්ද්‍ර සටහන අතට ගත්තොත් බොහොම සරලව මම මේ කියන දේ තේරුම් ගන්න පුළුවන් වේවි. ඔබට ඔබගේ ලග්න ස්ථානය තුල ග්‍රහයින් නැහැ. දෙවැනි කේතු ග්‍රහයාද, තුන්වැනි ග්‍රහයින් නැහැ. හතරවැනි චන්ද්‍රයා සහ සෙනසුරුද, පස්වැනි ගුරු ග්‍රහයාද, හයවැනි රවි බුධ සිකුරු ග්‍රහයින්ද, හත්වැනි ග්‍රහයින් නැහැ. අටවැනි කුජ සහ රාහු ග්‍රහයින්ද, 10වැනි ග්‍රහයි 9වැනි ග්‍රහයින් නැහැ. 10වැනි ග්‍රහයින් නැහැ. 11වැනි ග්‍රහයින් නැහැ. 12වැනි ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයෙන් තමයි ඔබගේ ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරන්න වෙන්නේ. ඉතින් තුලා ලග්නයේ ඔබේ ලග්නාධිපති වෙන්නේ සිකුරු ග්‍රහයා. ඉතින් මේ සිකුරු ග්‍රහයා බොහොම බලවත් අවස්ථාවක තමයි මෙම ග්‍රහ ගමන සිදු වෙන්නේ. නමුත් 6 වෙනි තමයි රැඳී සිටින්නේ. ඉතින් ඔබට සතුරු කරදර තත්ත්වයන් බොහෝ වැඩි වෙන්න පුළුවන්. ඊටකල පැහැදිලිවම පවතිනවා වගේම ඔබට මෙම කාල සීමාව තුළ ඔබගේ ගෙවල් දොරවල් ඒ වගේම තමයි යාන වාහන සම්බන්ධව යම් ප්‍රශ්න පැන නගින්න පුළුවන්. භූමිය සම්බන්ධ ප්‍රශ්න පැන නගින්න පුළුවන්. නීතිමය කරුණු කාරණාවන් වලට මැදිහත් වෙලා වැඩ කටයුතු කරන්න මේ වෙලාවේ බලාපොරොත්තු තියාගන්න එපා.
ඒයින් ඔබට බොහෝ අවාසි සහගත තත්ත්වයන් උදා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට තව දෙයක් මතක් කරන්න ඕන. ඔබ අධ්‍යාපන කටයුතු වල නියැලී සිටින ඔබට බොහෝම යහපත් කාල සීමාවක් විදිහට මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඔබ කරන කියන කටයුතු බොහෝමයක් සාක්ෂාත් කරගන්න පුළුවන් ඉඩකඩ පැහැදිලිවම පවතිනවා. ඒ වගේම තමයි සමාශ්‍රිත රෝග තත්ත්වයන් විශේෂයෙන්ම හෘද වස්තු ආශ්‍රිත රෝග තත්ත්වයන් වැඩි වීමේ ඉඩකඩක් තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. එවැනි රෝග තත්ත්වයන් තිබෙන ඔබ නිසි විදියට හරිය විදියට ඖෂධ භාවිතා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි එයින් ඔබට ජීවිතයට අනතුරක් පවා සිදු වීමේ ඉඩකඩ පවතිනවා. ඒ වගේම ඔබට ඔබගේ විවාහ ස්ථානය ගැන කතා කරනකොට විවාහය සම්බන්ධ කරුණු කාරණාවන් වලදී ඔබට පුද්ගලික ජීවිතය තුළ ප්‍රශ්න තිබුණා නම් පෞද්ගලික ජීවිතය තුළ ප්‍රශ්න තිබුණා නම් මේ ප්‍රශ්න निराකරණය කරගැනීමෙන් කොහොම හොඳින් කාලය ගත කරන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතාවයන් ආදර සම්බන්ධතාවයන් තිබෙන ඔබටත් ඔන්න බොහොම යහපත් කාලයක් විදිහට මෙම කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ ප්‍රවේශම් වෙන්න ඔබට රියානතුරු තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. සෙනසුරු වේ රාෂ්ටක ලග්නේ රාෂ්ටක ජන්මේ රාෂ්ටක කාට හරි ගමන් කරනවා නම් ඔබ බොහොම ප්‍රවේශමින් යුතුව වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි රැකියා කටයුතු ගැන කතා කරනකොට රැකියාව සම්බන්ධයෙන් බොහොම සුබදායක තත්ත්වයක් සුබදායක වාතාවරණයක් ගොඩනැගිලා තියෙන බව පැහැදිලිවම පේන්න තිබෙනවා. ඔබ කරන කියන කටයුතු වලින් බොහෝ සාර්ථකත්වයක් වලට ළඟා වෙන්න පුළුවන්. හැබැයි ඔබට රැකියාවෙන් උපයන මුදල නම් ඉතුරු නොවෙන්න පුළුවන්. ඒ වගේම සතුරු කරදර තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්. ඔබට යම් යම් ඉරිසියාකාරී නැත්නම් වටපිටාව තුළ යම් යම් ගැටලු පැනනගින්න පුළුවන්. රැකියාවේ වටපිටාව තුළ විශේෂයෙන්ම ඔබ විදේශගතව සිටින ඔබට ඔබ වෛද්‍ය වෘත්තියක හෝ ඉංජිනේරු වෘත්තියක නියැල සිටින ඔබ මෙම කාල සීමාව තුළ ඔබගේ අත්කරදීම් වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. ඒක නිසා බොහොම සැලකිලිමත්ව කටයුතු කරනවා වගේම මතක තබා ගන්න ඔබ සෑම දෙයක්ම කිරීමේදී ඔබ ආගමට අනුව ජීවත් වෙන්න උත්සාහ කරන්න. ඒයින් ඔබට බොහෝ දේවල් සාර්ථකව යහපත් අයුරු කරගැනීම ඉඩකඩ පැහැදිලිවම පවතිනවා. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ යම් යම් ලැබී තිබෙනවා වගේම මානසික පීඩන තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්. ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබට තවත් සුවිශේෂ දෙයක් මතක් කරන්න ඕන. ඔබට යම් අපල තත්ත්වයක් තිබෙනවා නම් බදාදා දවසක විෂ්ණු දෙවියන් සිහි කර දවසේ වැඩ කටයුතු ආරම්භ කරනවා වගේම විෂ්ණු දෙවියන්ට පහනක් තියලා වැඩ කටයුතු ආරම්භ කරන්න. ඒ වගේම තමයි ඔබට පුළුවන්කම තිබෙනවා අප්‍රේල් මාසේ 6 වෙනිදාට ප්‍රථමයෙන් පැමිණෙන සිකුරාදා දවසක දැඩිමුණ්ඩ දෙවියන් වෙනුවෙන් පූජාවක් කියලා වැඩ කටයුතු ආරම්භන්න. මොකද එයින් ඔබට යම් මෙම ගුරු මාර්ගය තුළ අපල තත්වයක් තිබෙනවා නම් එම අපල තත්වය निराකරණය කරගනිමින් සුබ අතට හරවා ගැනීම ජීවිතය සාක්ෂාත් කරගන්න සාර්ථක කරගන්න ඔබ සැමට තෙරුවන් සරණයි. වෘශ්චික ලග්නය. අපි මේ සූදානම් වෙන්නේ කුජ ග්‍රහය ලග්නාධිපති වූ වෘශ්චික ලග්නය ගැන කතා කරන්නේ. වෘශ්චික ලග්නෙන්නේ ඔබට බොහොම සුවිශේෂ වූ කාල සීමාවක් විදිහට මෙම කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඔබගේ ග්‍රහ ගෝචර ගැන කතා කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඔබගේ ලග්න ස්ථානය ගැන කතා කරනකොට ඒ වගේම තමයි ග්‍රහ ගෝචරය ගැන කතා කරනකොට බොහොම සුවිශේෂ වූ ග්‍රහ පීඨි කිහිපයක්ම පිහිටලා තිබෙනවා. ඒ වගේම තමයි ඔබගේ ලග්න ස්ථානයේ හේතු ග්‍රහයාද ඒ වගේම තමයි 7 වැන්නේ රාහු සහ කුජ ග්‍රහයින්ද එම ග්‍රහයින්ට මැදිව ග්‍රහයින් කිහිපයක් රවි ඒ වගේම ශනි තිකුරු ඒ වගේම ගුරු සහ චන්ද්‍රයා රැඳී සිටින අවස්ථාවක්. ඉතින් ඔබට එක පැත්තකින් සුබ මෙන්ම අසුබ ප්‍රතිඵල ගෙනෙනවා. ඉතින් ඔබ බොහෝම ප්‍රවේශම් සහගතව කටයුතු කළ යුතුම කාල සීමාවක්. ඔබගේ ආර්ථිකමය වශයෙන් බොහෝ පීඩනයකටපත් වෙන්න පුළුවන්. ආර්ථිකම වශයෙන් මිදවැටීම් වලට ලක් වෙන්න පුළුවන් කාල සීමාවක් විදිහට මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඔබ කරන කියන කටයුතු වල යම් යම් අසාර්ථකත්වයන් පේන්න පුළුවන්. හැබැයි ඔබ උපරිම උත්සාහ කරන්න ඔබ යම් මට්ටමක රැඳී සිටින්න වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි සහෝදර සහෝදරියන් සම්බන්ධව කතා කරනකොට ඔබගේ වික්‍රමස්ථානය ගැන කතා කරනකොට ඔබගේ ක්‍රීඩා කෞශල්‍ය ගැන කතා කරනකොට ක්‍රීඩාවට සම්බන්ධ උදවියට ඔන්න බොහොම සුබදායක වාතාවරණයක් ගොඩනැගෙන කාල සීමාවක්. විශේෂයෙන්ම සහෝදර සහෝදරියන්ගෙන් උදව් ලැබෙන ක්‍රීඩාවේ බොහෝ අයගෙන් උදව් උපකාර ලබාගෙන ඔබට තව තවත් ජයග්‍රහණයන් හිමි කරගන්න පුළුවන් ඉඩකඩ පැහැදිලිවම පවතිනවා. ඒ වගේම තමයි ඔබගේ ගේදොර ඉඩකඩම් සම්බන්ධව කතා කරනකොට නිවාස මිලදී ගැනීම සඳහා නිවාස ඉදිකිරීම සඳහා බොහොම සුබයි වගේම යාන වාහන මිලදී ගැනීම සඳහා බොහොම සුබදායක කාල සීමාවක්.
ඔබ විශේෂයෙන්ම ඔබ විකිණීම සම්බන්ධ කරුණු කාරණාවන් වලදී ප්‍රවේශම් වෙන්න ඔබට යම් පාඩු සිදු වෙන්න පුළුවන් ඉඩකඩ පවතිනවා. අධ්‍යාපන කටයුතු සම්බන්ධව කතා කරනකොට අධ්‍යාපනයේදී ඔබට බොහෝ යහපත් පිළිහිදීම් ගෙන දෙනවා වගේම ඔබ කරන කියන කටයුතු වල බොහෝ සාර්ථකත්වයන් වලට ළඟා වෙන්න පුළුවන් ඉඩකඩ පැහැදිලිවම පවතිනවා. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන ලෙඩ රෝග සම්බන්ධව කතා කරනකොට යම් සුළු ලෙඩ රෝග තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම බඩ ආශ්‍රිත යම් සුළු රෝග තත්ත්වයන් නැති වෙනවා වගේම ඔබ කරන කියන කටයුතු වලින් විශේෂම මානසික පීඩන තත්ත්වයන් වැඩි වෙවි. ඉතින් ඒක නිසා ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබ රාජ්‍යාංශයේ සේවකයෙක් වෙන්න පුළුවන්, පුද්ගලික අංශයේ සේවකයෙක් වෙන්න පුළුවන්, සෞඛ්‍ය ශේෂ්ත්‍රය සම්බන්ධව කියා කටයුතු කරන සියලුම පිරිස් මේ අවස්ථාවේ බොහොම ප්‍රවේශම් වෙන්න. ඒ වගේම තමයි ඔබට තව දෙයක් මතක් කරන්න ඕන. ඔබ කෘෂි කර්මාන්තය ආශ්‍රිත රැකියා කටයුතු කරන අය නම් ඔබ බොහෝ දුරට ප්‍රවේශම් වීම විශේෂයෙන්ම සතුන් සම්බන්ධ යම් ගැටලු තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් ඒකට තියෙන නිසා මේ කාල සීමාව තුළ ප්‍රවේශම් වීම වැදගත් වෙනවා. ඒ වගේම ඔබට මතක් කරන්න ඕන අනතුරු තත්ත්වයන් ගැන කතා කරනකොට ඔබගේ නිවස තුළ ඇතිවෙනා වූ සුළු අසනීප තත්ත්වයන් සුළු අනතුරු තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ අතපසුවීම නිසා සිදුවෙන දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන ඔබ සැලකිලිමත්ව කටයුතු කරොත් බොහොම සුබයි. ඒ වගේම ඔබට මෙම කාල සීමාව තුළ විදේශයන් වල සිටින ඔබට බොහෝ ලැබීම් තිබෙනවා වගේම විදේශයන් වලින් ඔබට බොහෝ දේවල් උරුම වෙන්න ඉඩ කඩ තියෙනවා. ඔබගේ ඥාතීන් සිටිනවා නම් හිතවතුන් සිටිනවා ඔවුන්ගේ බොහෝ ලැබීම් තියෙන කාල සීමාවක් විදියට මෙම විදේශයන් වලින් සිටින ඔබට මෙම කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඔබට බොහොම යහපත් කාල සීමාවක් උදා වෙනවා වගේම මතක තබා ගන්න ඔබ සෑම වෙලාවකම කරන කියන කටයුතු වලට වෙන කාගෙන් හෝ උපදේශයක් ලබා ගන්න. මොකද ඔබ රාජ්‍යාංශයේ සහ නීති ශේෂ්ත්‍රය සම්බන්ධ සහ ආරක්ෂක ශේෂ්ත්‍රය සම්බන්ධව රැකියා කටයුතු කරන උදවියට අත්වැරදීම් සිදු වෙන්න පුළුවන්. මානසික පීඩන තත්ත්වයන් වැරදීම් වෙන්න පුළුවන්, වැඩිවීම වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔබ ඒ ගැන බොහෝ අවධානයෙන් කටයුතු කිරීම අතිශය වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබට තවත් සුවිශේෂී දෙයක් මතක් කරන්න ඕන. යම් හෝ සුළු හෝ අපල තත්ත්වයක් තිබෙනවා නම් ඔබට පුළුවන්කම තිබෙනවා අඟහරුවාදා දවසක් තුල කතරගම දෙවියන් සිහි කළ දවසේ පහනක් පත්තු කළ දවසේ වැඩ කටයුතු ආරම්භ කරනවා වගේම ඔබට පුළුවන්කම තිබෙනවා ඉරිදා දවසක් තුල ඊශ්වර දෙවියන්ට පුද පූජාවන් කරන්න අප්‍රේල් මාසේ 6 වෙනිදාට ප්‍රථමයෙන් එයින් ඔබට මෙම අපල තත්ත්වයන් දුරු කර ගැනීමේ ඉඩකඩ පැහැදිලිවම පවතිනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. ධනු ලග්නය අපි මේ සූදානම් වෙන්නේ ගුරු ග්‍රහයා ලග්නාධිපති වූ ධනු ලග්නය ගැන කතා කරන්න. ධනු ලග්නය ගැන කතා කරනකොට බොහොම සුවිශේෂ වූ ලග්නයක් විදිහට අපට හඳුන්වන්න පුළුවන්. මොකද ගුරු ග්‍රහයා නැත්නම් බ්‍රහස්පති ග්‍රහයට අයත් ලග්නයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් ගෝචර ගමනින් ඔබගේ ලග්නයට කොහොමද කියන එක අපි මේ වෙලාවේ සලකා බලමු. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් ඔබ ගන්න ඔබගේ කේන්ද්‍ර සටහන අතට අරගන්න බොහොම මම මේ කියන ආකාරයට සරලව තේරුම් ගන්න පුළුවන් වේවි. ඉතින් ඔබගේ තුන්වැන්නට තමයි ඔබගේ ලග්නාධිපති ගුරු ග්‍රහය පැමිණෙන්නේ දෙවැන්න ස්ථානයේ ඉඳලා වික්‍රම ස්ථානයට පැමිණෙනවා. ඉතින් අපි ඔබගේ ගෝචර ගමන ගැන කතා කරොත් ලග්න ස්ථානයේ මේ වන විට ග්‍රහයින් නැහැ. දෙවැන්න තුල චන්ද්‍රය සහ සෙනසුරු රැඳී සිටිනවා. තුන්වැන්න තුල ගුරු ග්‍රහයාද, හතරවැන්න රවි බුධ සිකුරු ග්‍රහයින්ද, පස්වැන්නේ ග්‍රහයින් නැහැ, හයවැන්නේ රාහු සහ කුජද, හත්වැන්නේ ග්‍රහයින් නැහැ, අටවැන්නේ නැහැ, නවවැන්නේ නැහැ, දහවැන්නේ ග්‍රහයින් නැහැ, 11වැන්නේ ග්‍රහයින් නැහැ, 12වැන්නේ කේතු ග්‍රහයද රැඳී සිටින තමයි ඔබට මෙන්න ග්‍රහමාරුව සිදු වෙන්නේ. ඉතින් ඇත්තටම කොහොම සුවිශේෂ වූ ග්‍රහමාරුවක් ඔබගේ ලග්නාධිපති වික්‍රම ස්ථානය කරා ගමන් කරන අවස්ථාවක තමයි මෙම ග්‍රහමාරුව සිදු වෙන්නේ. ඔන්න ඔබට ආර්ථිකමය වශයෙන් බොහෝම හයියක් ශක්තියක් ලැබෙන කාල සීමාවක් ඔබගේ ඥාතීන්ගෙන් වෙන්න පුළුවන්, ඔබගේ හිතවතුන්ගෙන් වෙන්න පුළුවන්, ඔබගේ ව්‍යාපාර ශේෂ්ත්‍රය තුල වෙන්න පුළුවන්. ඔන්න ඔබට ලැබෙන්න තිබෙන හිරවැල තිබුණා නම් යම් මුදලක් එම මුදල තත්වයන් ඔබට निराකරණය කරගැනීමෙන් ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ ක්‍රීඩාවට දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ඒ සම්බන්ධයෙන් ඉදිරියට යන බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔන්න එයින් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම ඉඩකඩක් පැහැදිලිවම පවතින බව කියන්න ඕන. ඒ වගේම තමයි ඔබට ගෙවල් දොරවල් නැත්නම් ඔබ නිවසක් හදන්න බලාපොරොත්තු වෙනවා නම්, ඉඩමක් ගන්න බලාපොරොත්තු වෙනවා නම්, ඔබගේ නිවස තුල යම් වෙනස් කිරීමක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔන්න යහපත් කාල සීමාවක් පැහැදිලිවම උදා වෙලා තියෙනවා. ඔබ කරන කියන දේවල් වලින් බොහෝ සාර්ථකත්වයන් වලට ළඟා වෙන්න පුළුවන්.
ඒ වගේම තමයි ඔබට ඔබගේ නිවෙස් තුළට යම් යම් පසුකාල සීමාව තුළ ඔබගේ නිවස හදාගන්න බැරි වුණා නම් ඔබගේ ව්‍යාපාරික ස්ථානය ඔබට නිම කරගන්න බැරි වුණා නම් ඔන්න මේ කාල සීමාව තුළ පැහැදිලිවම එයට හැකියාව තිබෙනවා. ඔබට ඒක බොහෝ අඩු වියදමකින් ඔබට ඉඩකඩ ලබා ගන්න පුළුවන් එම කර්ම කාරණාව අවසන් කර ගැනීමට. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන ඔබගේ අධ්‍යාපනය ගැන. බොහොම අධ්‍යාපනයේ පැත්තෙන් ඔබට බොහොම සාර්ථක කාල සීමාවක් ඔබ උසස් අධ්‍යාපනයේ සම්බන්ධ බලාපොරොත්තු වෙනවා නම් සාමාන්‍ය අධ්‍යාපනයේ සම්බන්ධ බලාපොරොත්තු වෙනවා නම් ඔන්න එම කර්ම කාරණා සාක්ෂාත් කරගෙන අවසන් කර ගන්න පුළුවන් ඉඩකඩ පවතිනවා පැහැදිලිවම. ඒ වගේම තමයි ඔබට ඔබගේ සතුරු කරදර තත්ත්වයන් සහ ඔබගේ ලෙඩ රෝග ගැන කතා කරනකොට මෙම කාල සීමාව තුළ ඔබගේ වචනය ප්‍රවේශම් කරගන්න අපි සරල භාෂාවෙන් කියනවා නම් කට ප්‍රවේශම් කරගෙන වැඩ කටයුතු කරන්න. ඔබගේ කට නිසා ඔබගේ වචනය වැරදීම නිසා ඔබට බොහෝ අවාසි සහගත තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන් ඔබගේ රැකියා කටයුතු කරන ස්ථානය තුළ. ඒ වගේම තමයි ඔබගේ විවාහය ගැන කතා කරනකොට විවාහය තුළ බොහොම සුබදායක තත්ත්වයන් නිර්මාණය වෙනවා පැහැදිලිවම. ඔබගේ විවාහයට බොහොම විවාහ නොවී සිටිය අයෙක් නම් විවාහ වීමට මංගල අවස්ථා සහ එවැනි අවස්ථා පවා ඔබට අවස්ථාව ලැබෙවි. ප්‍රේම සම්බන්ධතාවයන් ආදර සම්බන්ධතාවයන් තිබෙන ඔබට ඔන්න බොහොම යහපත් කාල සීමාවක් ඔබට ඔබගේ වැඩිහිටියන්ගෙන් පවා ආශිර්වාදය ලැබෙනා වූ කාල සීමාවක් විදිහට පැහැදිලිවම හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕනේ මෙතෙන් තව සුවිශේෂ වූ කරුණු කාරණාවක්. ඔබගේ රැකියා ස්ථානය තුළ පසුගිය කාල සීමාව තුළ බොහෝ ගැටලු සහගත තත්ත්වයන් බොහෝ පීඩනයන් වලට පත් වෙලා ඉන්න ඕන එම පීඩන තත්ත්වයන් දුරු කරගනිමින් වැඩ කටයුතු කරගෙන බොහොම නිදහසේ වැඩ කටයුතු කරගෙන ඔබගේ රැකියාවේ ඔබගේ අවශ්‍යතාවයන් වලට සරිලන ආකාරයට ඔබගේ අවශ්‍යතාවයන් ඉටු කර ගන්න පුළුවන් රැකියා ස්ථානය තුළ පවා රැකියාවට බොහෝ අයගෙන් උදව් උපකාර ලැබෙවි. ඒ වගේම තමයි රැකියා ස්ථානය තුළ වෙනත් උසස් නිලධාරීන්ගෙන් ඔබට පැසසුම් ලැබෙවි. ඒ වගේම ඔවුන්ගෙන් ආශිර්වාදය ලැබිලා ඔබගේ කටයුතු ඔබගේ අරමුණු කරා යන්න පුළුවන් ඉඩකඩ පවතින. ඔබ පුද්ගලික ව්‍යාපාර කටයුත්තක් කරනවා නම් ඔබටත් එසේමයි. ඔබට ඔබගේ ළඟ වැඩ කටයුතු කරන සේවකයින්ගෙන් පවා ඔබට යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් පැහැදිලිවම ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි විදේශගත ඔබ ගැන අපි කතා කළ යුතුමයි. ඔන්න ඔබට මව් රටට පැමිණීමට බලාපොරොත්තුවක් තිබුණා නම් ඔන්න මෙම කාල සීමාව තුළ මෙම වර්ෂය තුළ ඔබට අනිවාර්යයෙන්ම මෙම කටයුතු සාක්ෂාත් කරගන්න පුළුවන්. හැබැයි ඔබගේ පුද්ගලිකව කේන්ද්‍ර සටහන බලා ගන්න ඔබගේ පවුලේ ජ්‍යොතිර්වේදියා මගින් එයින් ඔබට සමහර වෙලාවන් වලට ඔබ ඇවිල්ලා යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ යම් ගැටලු ප්‍රසාරක තත්ත්වයන් නිර්මාණය වීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන ඔබ බොහොම ඉවසීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කළොත් බලාගෙන සුබයි. ඉතින් මම මේ කරුණු කාරණාවන් ගැන කතා කරනකොට ඔබට යම් අපල තත්ත්වයන් සුළු අපල තත්ත්වයන් තිබෙන්න පුළුවන්. ඔබට පුළුවන්කම තිබෙනවා බ්‍රහස්පතින්දා දවසක නාථ දෙවියන් වෙනුවෙන් පූජාවක් පවත්වලා වැඩ කටයුතු ආරම්භ කරන්න. එයින් ඔබේ ජීවිතය සාර්ථක කරගන්නවා වගේම ඔබ අනිවාර්යයෙන්ම සිදු කළ යුතු දෙයක් තියෙනවා. ඔබ සිකුරාදා දවසක ලක්ෂ්මී මෑණියන් වෙනුවෙන් පුද පූජාවක් පවත්වන්න අප්‍රේල් මාසේ 6 වෙනිදාට ප්‍රථමයෙන් ඔබට මෙම ග්‍රහ මාරුව තුළ යම් අපල තත්ත්වයක් තිබෙනවා නම් ඔබට සියලුම දේවල් සාර්ථක කරගෙන ජීවිතේ ඉදිරියට ගෙනියන්න පුළුවන් ඉඩකඩ අනිවාර්යයෙන්ම ලැබෙවි. ඔබ සියලු දෙනාට යහපතක් වේවා. මකර ලග්නය. අපි මේ සූදානම් වෙන්නේ ගුරු ග්‍රහයා කුම්භ රාශියට පැමිණීම ඔබගේ මකර ලග්නයට කොහොමද කියන එක කතා කරන්නේ. ඉතින් ඔබ බොහොම සුවිශේෂ වූ ලග්න හිමියෙක්. මොකද හේතුව ඔබගේ ලග්නාධිපති සෙනසුරු ඔබගේ ලග්න ස්ථානයේ ගමන් කරන්නා වූ කාලයක්. ඉතින් මම මේ කියන දේ බොහොම සරලව ඔබට තේරුම් ගන්න පුළුවන් වේවි. ඔබගේ කේන්ද්‍ර සටහන අතට ගත්තට පස්සේ මම ගෝචර ගමන ගැන කියනවා. ඉතින් ඔබ එතකොට තේරුම් අරගෙන ඔබ පලාපල විස්තරය ගැන සමන් දෙන්න. ඔබගේ ලග්න ස්ථානයේ චන්ද්‍රය සහ සෙනසුරු ග්‍රහය රැඳී සිටිනවා. දෙවැන්නේ ගුරු ග්‍රහයාද, තුන්වැන්නේ රවි, බුධ, සිකුරු ග්‍රහයින්ද, හතරවැන්නේ ග්‍රහයින් නැහැ, පස්වැන්නේ කුජ සහ රාහු ග්‍රහයින්ද, හයවැන්නේ ග්‍රහයින් නැහැ, හත්වැන්නේ ග්‍රහයින් නැහැ, අටවැන්නේ ග්‍රහයින් නැහැ, නවවැන්නේ ග්‍රහයින් නැහැ, දහවැන්නේ ග්‍රහයින් නැහැ, 11වැන්නේ කේතු ග්‍රහයාද, 12වැන්නේ ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි ඔබගේ ග්‍රහ ගෝචර ගැන අපිට කතා කරන්න පුළුවන්.
ඉතින් මම මුලින්ම ඔබ බොහොම සුවිශේෂ වූ ලග්න හිමියෙක් කියලා. මොකද හේතුව ඔබගේ සෙනසුරු බලවත්ව හිඳින කාලයක්. පැහැදිලිවම ඔබට බොහෝ සුබදායක දේවල් ලැබෙනවා වගේම මේ කාල සීමාව තරමක් ප්‍රවේශම් වෙන්නේ. මොකද හේතුව ඔබගේ ගුරු සෙනසුරු සහ ගුරු සංයෝගව ඉඳලා දෙවන්නට තමයි ගුරු ග්‍රහය සංක්‍රාප්ත වෙන්නේ. නමුත් කුජ රාහු සහ කේතු 11 වැන්නේ සහ 5 වැන්නේ රැඳී සිටීම ඊතරම්ම සුබදායක වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඔබගේ ආර්ථිකමය පැත්තට යම් යම් බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඔබගේ ආර්ථිකමය වශයෙන් ඔබ යම් යම් විදවැටීම් වලට ලක් වෙන්න පුළුවන් කාල සීමාවක් විදිහට මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි තව සුවිශේෂ වූ දෙයක් මතක් කරන්න ඕන. ඔබ යම් ස්ථානයක ආයෝජනය කරනව නම් ආයෝජනයක් කියන්නේ මේක සමහරවිට ඔබ ගෙයක් හදනව වෙන්න පුළුවන්, ඉඩමක් මිලදී ගන්නව වෙන්න පුළුවන්, වෙන ව්‍යාපාරයකට යොදනව වෙන්න පුළුවන්. ඉතින් අන්න එවැනි දේවලදී පොඩ්ඩක් තරමක් අඩියක් පිටිපස්සට ගන්න නැත්නම් ඔබට ආයෝජනය කරන මුදල් වලින් හරි නිසි ප්‍රතිලාභ නොලැබෙන්න පුළුවන්. සමහර විට ඔබට ලාභයක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන ඔබට ඔබගේ වික්‍රමස්ථානය ඒ වගේම තමයි තුන්වැන්නේ බොහොම බලවත් ග්‍රහ සංයෝගයක් තියෙනවා. මට මතක් වෙනවා ලංකාවේ ඉන්න හිටපු සුවිශේෂ වූ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක්ගේ මෙම ග්‍රහ පිහිටීම තියෙනවා. ඉතින් ඒකින්ද ඔබ ඒ අතින් ඔබට මෙම පිහිටීම බොහොම සුබදායකයි. ඔබ ක්‍රීඩාංශයේ නියැලෙන අයෙක් නම් ඔන්න ඔබට බොහොම යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ඉඩකඩ අනිවාර්යෙන්ම ලැබෙනවා. ඒ වගේම තමයි ඔබ කලා ශාස්ත්‍රයේ නියැලෙන ඔබට ඔන්න බොහොම යහපත් සුබ ප්‍රතිඵල ගෙනෙන්නා වූ කාල සීමාවක්. ඒ වගේම තමයි සංගීත ශාස්ත්‍රය, නැටුම් ශාස්ත්‍රය, චිත්‍ර ශිල්පියෙක් වෙන්න පුළුවන්. ඔබ කලා ශාස්ත්‍රය සම්බන්ධව අධ්‍යාපන කටයුතු සාධාරණ අයෙක් නම් ඔන්න යහපත් ප්‍රතිඵල ලබා ගැනීම ඊටකට පැහැදිලිවම පවතිනවා. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන ඔබගේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් සම්බන්ධව කරුණු කාරණාවන් වලදී නීතිමය ප්‍රශ්න වලට මැදිහත් වීමට වැඩි ඉඩකඩ තිබෙන නිසා මෙම කාල සීමාව තුළ බොහොම ප්‍රවේශමින් යුතුව කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබ සෑම වෙලාවකම ඔබගේ නිවස තුළ යම් ඉදිකිරීමක් කරනවා නම් මේ කාල සීමාව තුළ ඔබට යම් යම් අපහසුතාවයන් වලට ඔබට ආර්ථික අපහසුතාවයන් වලට ලක් වෙන්න පුළුවන්. ඒක නිසා හැම වෙලාවෙම මූල්‍ය කළමනාකරණය මුදල් අතේ තියාගෙන පමණක්ම වැඩ කටයුතු අරඹන්න. නැත්නම් ඔබට යම් යම් මගහැරීම් වලට අපහසුතාවයන් වලට එම කාර්ය මගදී සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ඔබගේ අධ්‍යාපනය ගැන කතා කරනකොට මේ කුජ රාහුගේ රැඳී සිටීමත් එක්ක ඔබගේ අධ්‍යාපනයේ තරමක් අඩාල වෙන්න පුළුවන්. මේ අඩාල වීම කියන්නේ මේ තිබේ වෙන දෙයක් නෙවෙයි. ඔබට සමහරවිට මේ අධ්‍යාපන කටයුතු එපා වෙන්න පුළුවන්. ඉතින් යන්නේ එවැනි යම් යම් අපහසුතාවයන් මග යම් යම් ගැටලු ඇති වෙලා සමහරවිට ඔබට ආර්ථිකමය වශයෙන් ගැටලු වෙන්න පුළුවන්. නැත්නම් සමාජීය වශයෙන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේ එවැනි කරුණු කාරණාවන් හින්දා ඔබට ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම ඉස්කෝලේ නැත්නම් පාසල් යන සිසුයන් බොහොම මෙම කාල සීමාව තුළ ප්‍රවේශම් විය යුතුමයි. මොකද හේතුව මෙම කාල සීමාව තුළ ඔබට යම් යම් ඉස්කෝලේ තුල නැත්නම් පාසල තුල රණ්ඩු සරුවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒකින්ද යහළු යලියන් ආශ්‍රය කිරීමේදී මේ කාල සීමාව තුළ ප්‍රශ්න පැන නගීවි. ඔබ වෙන අමතර පන්ති වලට යනවා නම් එවැනි දේවල් තුල වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද මේ කාල සීමාව තුළ ගැටුම් නිර්මාණය වෙන්න පුළුවන්. අනවශ්‍ය ලෙස ඔබ හැම වෙලාවෙම Taman ඉවසීමෙන් වැඩ කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබට මතක් කරගන්න ඕන ලෙඩ රෝග සම්බන්ධව කතා කරනකොට ඔබට තුනටිය සහ ධනහිස් ආශ්‍රිත යම් ආබාධ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඉතින් ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. බරපතල රෝග තත්ත්වයන් නම් කාල සීමාව තුළ නැහැ. ඔබගේ විවාහ ජීවිතය ගැන කතා කරනකොට ඔබගේ විවාහ ජීවිතය තුළ සාර්ථකත්වයන් බලාපොරොත්තු වෙන්න පුළුවන් කාල සීමාවක්. නමුත් ඔබට ඔබගේ විවාහ ජීවිතයට අනවශ්‍ය පුද්ගලයන් ඇතුල් වීම නිසා වෙනත් පාර්ශවයන් තුලින් ලැබෙනා වූ බලපෑම නිසා ඔබගේ විවාහ ජීවිතයට යම් පීඩනයක් එල්ලෙනු හැරෙන්න වෙනත් කරුණු කාරණාවකින් හැරෙන්න ඔබට එවැනි දේ සිදු වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද ආදර සම්බන්ධතාවයන් වලට ප්‍රේම සම්බන්ධතාවයන් වලට මෙම කාල සීමාව තුළ තුන්වෙනි පාර්ශවයන්ගෙන් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔබ ඒ ගැන අවධානය යොමු කරොත් වඩාත්ම සුබයි. ඒ වගේම ඔබගේ රැකියා කටයුතු ගැන කතා කරනකොට ඔබගේ රැකියා ස්ථානය තුළ යම් සුළු වැරදි නිසා ඔබට එය දුරදිග යෑම තුළ බොහෝ ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙන්න පුළුවන්. සතුරු කරදර තියෙනවා. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබට සතුරු කරදර තියෙන මූණට නෙවෙයි පේනෙන්න නෙවෙයි. ඉතින් ඒකෙහිද එයින් ඔබට ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙයි. ඒ නිසා
නිසා ඔබ හිත ධෛර්යමත් කරගන්න, හිත ශක්තිමත් කරගන්න මෙම කාල සීමාව තුළ තමන් බොහොම ධෛර්යයෙන් කටයුතු කරනවා කියලා අධිෂ්ඨාන කරගත්තොත් ඔබට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ලැබීම් ගැන කතා කරනකොට සමාජීය වශයෙන් බොහොම ගරු බුහුමන් ලැබෙන, ඒ වගේම සමාජීය වශයෙන් යම් පිළිගැනීමක් ලැබෙනා වූ කාල සීමාවක් විදිහට මෙම ග්‍රහමාරු සිදුවීම මාස දෙකකින් පස්සේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. විදේශගතව සිටින ඔබට මෙම කාල සීමාව තුළ වෙන අයගේ ඔබගේ යහළු වෙහෙලියන්ට උදව් කරන්න ගිහිල්ලා ඔබ නිකරුණේ ඔබ අමාරු වැටෙන්න පුළුවන්. ඉතින් එවැනි දේ සඳහා ඔබ මුල පුරන්න එපා. ඒ වගේම තමයි ඔබ එවැනි කරුණු කාරණාවන් වලින් නිදර්ශනාස්ති වෙන්න පුළුවන්. එයින් ඔබ ධර්ම ප්‍රවේශම් වෙන්න. ඒ වගේම තමයි ඔබගේ මව පියා ගැන කතා කරනකොට විශේෂයෙන්ම මව් පාර්ශවයට බොහොම සුබයි, බොහොම සුබදායක තත්ත්වයන්. විශේෂයෙන්ම මව් පාර්ශවීය නෑදෑයන්ගෙන් ඥාතීන්ගෙන් ඔබට බොහොම සුබදායක තොරතුරු, සුබදායක ආරංචි අසන්නට ලැබෙවි. ඔවුන්ගෙන් ඔබට නැගිටින්න යම් අවස්ථාවක උදව් උපකාරයක් ලැබෙයි කියලා මම මෙම ග්‍රහමාරුවත් එක විශ්වාස කරනවා. ඒ වගේම තමයි ඔබට යම් හෝ සුළු හෝ අපර තත්ත්වයක් තිබෙනවා නම් ඔබට ඉඩකඩ තිබෙනවා, පුළුවන්කම තිබෙනවා සෙනසුරාදා දවස තුල විෂ්ණු දෙවියන් සිහි කළ විෂ්ණු දෙවියන්ට පුද පූජාවන් කරන්න. ඒ වගේම තමයි ඔබට ඉඩකඩ තිබෙනවා මෙම කාල සීමාව තුල දැඩි මුණ්ඩ දෙවියන් වෙනුවෙන් ඉරිදා දවස තුල පුද පූජාවක් කරන්න. විශේෂයෙන් මේ සිදු කළ යුත්තේ 2021 අප්‍රේල් මාසේ 6 වෙනිදාට ප්‍රථමයෙන් එන දවසක තමයි. ඉතින් ඒකෙන්ද ඔබ ඒ සිදු කරත් ඔබට ජීවිතේ බොහෝ සාර්ථකත්වයන් වලට පත් වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඔබ සියලු දෙනාට යහපතක් වේවා. කුම්භ ලග්නය. අපි මේ සූදානම් වෙන්නේ සෙනසුරු ග්‍රහය ලග්නාධිපති වූ කුම්භ ලග්නය ගැන කතා කරන්න. කුම්භ ලග්නයට මේ ගුරු මාරුව මොන විදිහට බලපායිද? ඇත්තටම මෙම ගුරු මාරුව තුල ඔබට බොහොම සුවිශේෂ වූ සිදුවීම් කිහිපයක් සිදු වෙන බව පැහැදිලිවම පේන්න තිබෙනවා. මොකද ඔබගේ ලග්න ස්ථානයට තමයි මෙම ගුරු ග්‍රහය සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් ඔබට බොහොම සරලව මම මේ කියන දේ තේරුම් ගන්න පුළුවන් වේවි. ඔබගේ කේන්ද්‍ර සටහන අතට අරගත්තොත් මේ ග්‍රහ ගෝචරය ගැන යන ඔබට යම් මට්ටමක අදහසක් ගන්න පුළුවන්. ඔබගේ ලග්න ස්ථානයේ ගුරු ග්‍රහයාද දෙවැන්නේ රවි බුධ සිකුරු ග්‍රහයින්ද තුන්වැන්නේ ග්‍රහයින් නැහැ, හතරවැන්නේ කුජ රාහු ග්‍රහයින්ද, පස්වැන්නේ ග්‍රහයින් නැහැ, හයවැන්නේ ග්‍රහයින් නැහැ, හත්වැන්නේ ග්‍රහයින් නැහැ, අටවැන්නේ ග්‍රහයින් නැහැ, නවවැන්නේ ග්‍රහයින් නැහැ, දහවැන්නේ හේතු ග්‍රහයාද, 11වැන්නේ ග්‍රහයින් නැහැ, 12වැන්නේ චන්ද්‍රයා සහ ඔබගේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයාද සිටින්න තමයි මෙම ග්‍රහ මාරුව සිදු වෙන්නේ. ඉතින් අපි ඔබගේ ග්‍රහ ගෝචරය ගැන කතා කරනකොට ඔබගේ ලග්න ස්ථානයට ගුරු ග්‍රහය පැමිණීම නම් බලාත්ම සුබයි. විශේෂයෙන්ම අලුත් දරු උප්පත්ති බලාපොරොත්තු වෙන සිටින උදවියට ඔන්න බොහොම යහපත් කාල සීමාවක්. ඒ වගේම ඔබගේ ආර්ථිකය ගැන කතා කරනකොට ආර්ථිකය වශයෙන් ලාභ ලැබෙන්නා වූ මුදල් ධනය ලැබෙන්නා වූ කාල සීමාවක්. ඉතින් ඔන්න ඔබ යම් තැනක මුදල් ආයෝජනය කරලා තියෙනවා නම් යම් ස්ථානයක මුදල් ආයෝජනය කරලා තියෙනවා නම් බොහොම සුබයි. එයින් ඔබට බොහෝ දේ ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට රාජ්‍යාංශය සම්බන්ධව යම් කරුණු කාරණාවන් වලදී මුදල් ලැබෙන්න තිබුණා නම් ඔන්න එයින් ඔබට යම් අවාසි සහගත දේවල් සිදු වෙන්න පුළුවන්. මණික් කර්මාන්තය ආශ්‍රිතව ඒ වගේම ස්වර්ණාභරණ සම්බන්ධ ඒ වගේම තමයි වඩු කර්මාන්තය ආශ්‍රිතව ඒ වගේම ඉංජිනේරු වෘත්තිය අදාළ යම් දේවල් වලදී ඔබට යම් අපහසුතාවයන් වලට පත් වෙන්න පුළුවන්. නමුත් ඔබට සමස්තයක් විදියට යම් සුබදායක තත්ත්වයක් තියෙනවා. ඒ වගේම තමයි ඔබට ඔබගේ වික්‍රම ස්ථානය ගැන කතා කරනකොට ඔබ ක්‍රීඩාවන් වලට දක්ෂ පුද්ගලයෙක් නම් ඔන්න යහපත් තත්ත්වයක් උදා කරනවා පැහැදිලිවම. ඔබ කරන කියන කටයුතු වලින් එවැනි දේවලින් බොහොම සාර්ථකත්වයන් වලට ළඟා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ඔබගේ යාන වාහන ඉඩකඩම් සම්බන්ධව දේවල් කතා කරනකොට නීතිමය ප්‍රශ්න වලට නම් මැදිහත් වෙන්න තියාගන්න එපා. එයින් ඔබට බොහෝ කරදර වෙන්න පුළුවන්, බොහෝ මුදල් වියදම් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට සතුරු කරදර ඇති වෙන්න පුළුවන්. ඔබගේ නිවස තුල සතුරු කරදර ඇති වෙන්න පුළුවන්. නිවස තුල යම් අඩදබර ඇති වෙන්න පුළුවන්. මෙය ස්වාමියා බිරිඳ අතර වෙන්න පුළුවන්. සමහර වෙලාවට තමන්ගේ ඥාතීන් අතර වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන්ද ඔබගේ ඉන්න ඥාතීන් ඔබෙන් මෙහි අවසානයේ ප්‍රතිඵලය වෙන්නේ ඔබගේ ඥාතිය ඔබත් එක්ක විරසක වෙලා දුරින් ඉඳලා ඔබට යම් දේවල් අහිමි වීමේ ඉඩකඩ. සමහර ලාවට එය
ඔබගේ ඉඩමක් වෙන්න පුළුවන්, දේපල වෙන්න පුළුවන්, අය මේන් යම් දුරස් සිදු වෙන්න පුළුවන් දෙකක් තිබෙනවා. ඔබ ඒ ගැන බොහොම සැලකිලිමත්ව, බොහොම විමසිලිවන්තව කටයුතු කළොත් හොඳයි. හැම වෙලාවෙම බොහොම බුද්ධිමත්ව කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන ඔබගේ රෝග තත්ත්වයන් සම්බන්ධව. රෝග තත්ත්වයන් සම්බන්ධව කතා කරනකොට බෙල්ල ආශ්‍රිත නැත්නම් හිස ආශ්‍රිත රෝග තත්ත්වයන් සහ ඔබගේ ධන හිස් ආශ්‍රිත යම් ආබාධ තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න. මේ බරපතල රෝග තත්ත්වයන් නෙවෙයි කිසි වෙලාවක. ඉතින් ඒ වගේම තමයි ඔබට යම් අවස්ථාවන් වල තියෙන පුළුවන් දියවැඩියා රෝග තත්ත්වයන්, ඒ වගේම තමයි සමාශ්‍රිත රෝග තත්ත්වයන් තිබෙන්න පුළුවන්. එවැනි රෝග තත්ත්වයන් තිබෙන අය හරිය නිසි විදියට හරියට ප්‍රතිකාර ලබා ගන්න ඉන්න ඔබට එම රෝග තත්ත්වයන් තරමක් දුරට සාහනයට නිමා කරගන්න පුළුවන් ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි ඔබගේ රැකියාව ගැන මතක් කරන්න ඕන. ඔබට මේ අවස්ථාව තුළ රැකියාව තුළ යම් සතුරු බලවේග ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඔබ බොහොම ඉවසිලිවන්ත වෙන්න, බුද්ධිමත් වෙන්න. මොකද හේතුව ඔබ දන්නේ නැතුව ඔබගේ රැකියාව අහිමි වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. කිසිම අවස්ථාවක මේ වෙලාව තුළ ඔබගේ රැකියාව සම්බන්ධව තීන්දුව ගන්න යන්න එපා. ඔබ කරන කියන රැකියාව බොහොම සාමාන්‍ය ආකාරයෙන් කරගෙන ඉන්න නැත්නම් ඔබට බොහෝ ප්‍රශ්න පැන නගින්න පුළුවන්. ඔබ ආර්ථික පැත්තෙන් පවා බොහෝ වැටීම් වලට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට තව දෙයක් මතක් කරන්න ඕන. විදේශගත ඔබට ඔන්න මෙම කාල සීමාව තුළ ඔබ ඉන්න ස්ථානය තුළ, පදිංචි ස්ථානය තුළ යම් ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ මේ කාල සීමාව තුළ යම් බොහෝ පීඩනයකට පත් වෙලා ඇති මේ කොරෝනා වසංගතයත් එක්ක. ඉතින් ඒකින්ද ඔබ යම් පදිංචි ස්ථානය වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්න එපා. රැකියා ස්ථානය වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්න එපා. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ කාන්තාවන් සම්බන්ධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒයින් ඔබ බොහොම විමසිලිවන්තව බුද්ධිමත්ව කටයුතු කිරීම අතිශය වැදගත් වෙනවා. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබට යම් සමාජීය වශයෙන් බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ සමාජීය වශයෙන් ඔබට අසුබ දේවල් සිදු වෙන්න පුළුවන්. ඔබ ඒ ගැන අවධානය යොමු කරන්න. ඔබට මම මේ කියපු කරුණු කාරණාවන් එක්ක යම් හෝ අසුබ තත්ත්වයක් තිබෙනවා නම් ඔබට පුළුවන් සෙනසුරාදා දවස තුල විෂ්ණු දෙවියන් සිහි කරලා විෂ්ණු දෙවියන්ට පුද පූජාවන් කියලා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඒයින් ඔබට යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි තව දෙයක් මතක් කරන්න ඕන. ඔබට සූනියම් දෙවියන් වෙනුවෙන් සෙනසුරාදා දවස තුල ඔබ පුද පූජාවක් කරන්න පළතුරු වටියක් පූජා කරලා මෙය අප්‍රේල් 6 වෙනිදාට ප්‍රථමයෙන් සිදු විය යුතුයි. ඒයින් ඔබට මෙම ග්‍රහ මාරුව තුළ යම් අපල තත්ත්වයක් තිබෙනවා නම් මෙම අපල තත්ත්වය निराකරණය කරගන්න පුළුවන් ඉඩකඩ පැහැදිලිවම පවතිනවා. ඔබ සීල දෙනාට යහපතක් වේවා. මීන ලග්නය. අපි මේ සූදානම් වෙන්නේ ගුරු ග්‍රහය ලග්නාධිපති වූ මීන ලග්නය ගැන කතා කරන්න. මෙම ගුරු මාරුව කොහොමද කියන එක. ඉතින් ගුරු මාරුව ගැන කතා කරනකොට ඔබගේ ලග්නාධිපති තමයි මෙම ගුරු ග්‍රහය නැත්නම් බ්‍රහස්පති ග්‍රහය. අපි සාමාන්‍ය විවාහයේදී නැත්නම් අපි ගමේදී කතා කරන්නේ බ්‍රහස්පති ග්‍රහය කියලා. ඉතින් මෙන්න මේ බ්‍රහස්පති ග්‍රහය ඔබගේ ලග්නාධිපති ග්‍රහය මේ අවස්ථාවේ ඔබගේ 12 වෙනිදට තමයි පැමිණෙන්නේ. ඉතින් අපි කතා කරමු ඔබ කේන්ද්‍ර සටහන අතට ගන්න. ඔබට බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මම කියන්නේ. කේන්ද්‍ර සටහන අතට අරගෙන මම මේ කියන ආකාරයට ග්‍රහ ගෝචරය ගැන ගමන ගැන යම් තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබගේ ග්‍රහ ගෝචරය ගැන කතා කරනකොට රවි බුධ සිකුරු ග්‍රහයන් ලග්න ස්ථානයේද දෙවැන්නේ ග්‍රහයන් නැහැ. තුන්වැන්නේ කුජ රාහු ග්‍රහයන්ද හතරවැන්නේ ග්‍රහයන් නැහැ. පස්වැන්නේ ග්‍රහයන් නැහැ. හයවැන්නේ ග්‍රහයන් නැහැ. හත්වැන්නේ විවාහ ස්ථානය තුල ග්‍රහයන් නැහැ. අටවැන්නේ ග්‍රහයන් නැහැ. නවවැන්නේ කේතු ග්‍රහයාද 10 වැන්නේ ග්‍රහයන් නැහැ. 11 වැන්නේ සෙනසුරු සහ චන්ද්‍රයාද 12 වැන්නේ ගුරු ග්‍රහයාද සිටින්න තමයි මෙම ග්‍රහ මාරුව ආරම්භ වෙන්නේ. ඉතින් ඔබගේ ග්‍රහ ගෝචරය ගැන කතා කරනකොට ඔන්න ඔබට සමාජීය වශයෙන් බොහොම යහපත් ප්‍රතිඵල උදා කරන්නා වූ කාලයක්. හැබැයි ඔබ තරමක් නියුණු ස්වභාවයෙන් කටයුතු කරාට ඔබ තරමක් සමහර වෙනත් අයට ඔබ ගැන පෙනේවි බොහොම උද්දච්ච ස්වභාවයක්. නැත්තම් ඔබ ගැන බොහොම අභිමානයෙන් ජීවත් වෙන බවක් තමයි මේ පෙනෙන්න තියෙන්නේ. ඒකට හේතුව මේ රවි ග්‍රහය ලග්න ස්ථානයේ පැමිණීමත් එක්ක ඔබ හැම වෙලාවෙම උත්සාහ කරනවා වෙනත් අය යට කරගනිමින් වැඩ කටයුතු කරන්න. ඉතින් ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මේ ඔබට ඔබගේ ආර්ථිකය ගැන ධනය ගැන කතා කරනකොට උන ආර්ථික මේ පැත්තෙන් නම් බොහොම යහපත් තත්ත්වයක් උදා කරනවා පැහැදිලිවම මෙම කාල සීමාව තුළ. ඔබ සමහර වෙලාවන් වලට
ඔබ භූමිය සම්බන්ධ රැකියා කටයුතු කරන සමහර ලාවන්වලට පුළුවන් ඉඩකඩම් තුල වෙන්න පුළුවන්. නැත්නම් ඔබ කුෂිකර්මාන්තය තුල වෙන්න පුළුවන්. නැත්නම් ඔබ සංනිවේදන ශේෂ්ත්‍රය තුල වෙන්න පුළුවන්. එවැනි රැකියා තුල නිරතව සිටින ඔබට ඔබ මාධ්‍යවේදියෙක් වෙන්නත් පුළුවන්. එවැනි රැකියාවල නිරතව සිටින ඔබට ඔන්න බොහොම සුබදායක යහපත් කාලයක්. හැබැයි ඔබ කලාකරුවෙක් නම් ඒ වගේම තමයි ඔබ නීති ශේෂ්ත්‍රය සම්බන්ධ අයෙක් නම් තරමක් මෙම කාල සීමාව ආර්ථිකමය වශයෙන් ප්‍රවේශම් වෙන යම් වසුබයන් වලට ලක්වීමේ වැඩි ඉඩකඩක් මෙම කාල සීමාව තුළ පවතිනවා. ඒ වගේම තමයි ඔබට සහෝදරයන් සම්බන්ධව කතා කරනකොට වික්‍රමස්ථානය ගැන කතා කරනකොට ඔබට සහෝදරියන්ගේ ඥාති සහෝදරයන්ගේ මෙම කාල සීමාව තුළ බොහෝ උපකාර ලැබේවි, උදව් ලැබේවි. ඒයින් ඔබට ජීවිතය සාක්ෂාත් කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන සම්බන්ධව සහ ඔබට එවැනි ස්ථානවල ඔබ ජීවත් වෙන උදවියට විශේෂයෙන්ම ඔබ පදිංචි උපත්ති ස්ථානයේ පිට ජීවත් වෙන උදවිය තරමක් ප්‍රවේශම් වෙන්න ඔබට මතක් කරගන්න විශේෂ කාරණාවක් තියෙනවා නම් භික්ෂුන් වහන්සේලා වෙන්න පුළුවන්, ස්වාමීන් වහන්සේලා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පූජක උදවිය වෙන්න පුළුවන්. ඒ උදවියට මෙම කාල සීමාව තරමක් අපලයි කොහොම ප්‍රවේශම් වෙන්න. මොකද හේතුව ඔබට යම් අස්ථාන චෝදනා වගේම නිකන් අනවශ්‍ය විදියට සමාජය තුළ යම් චෝදනාවන් නැගෙන්න පුළුවන් මේ කාල සීමාව. ඔබ බොහොම බුද්ධිමත් වෙන්න. ඔබ හැම වෙලාවකම හැඟීම් වලට මුලා වෙන්න එපා. ඒ වගේම තමයි ඔබගේ ශක්තිය පෙන්වන්න යන්න එපා. හැම අවස්ථාවකම උත්සාහ කරන්න. ඔබ නියුන් ස්වභාවයෙන් උපදේශන කටයුතු පමණක් සිදු කරන්න. ඒින් ඔබට මෙම කාල සීමාව තුළ යම් අපලතත්වයක් තිබෙනවා නම් निराकरण කරගන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම ආගමික වශයෙන් ගැටුම් නිර්මාණය වෙන්න පුළුවන් වූ කාල සීමාවක්. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන ලෙඩ රෝග සම්බන්ධව බරපතල ලෙඩ රෝග තත්ත්වයන් කිසිම වෙලාවක ඇති වෙන්නේ නැහැ. ඔබට ఔෂධ වර්ග ඔබට වෛද්‍යවරු නියම කරලා තියෙනවා මේ ඖෂධ වර්ග තත්ත්වයන් ගන්න. ඒ වගේම තමයි ඔබට හෙළවෙදකම සම්බන්ධව වැඩ කටයුතු කරගෙන යනවා නම් ඒ උදවින් නම් ඒ වැඩ කටයුතු කරගෙන යන්න ඒ හැමකොට ඔබට කිසිම අපල තත්ත්වයක් මෙම කාල සීමාව තුළ ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ඔබට මතක් කරගන්න ඕන ඔබගේ රැකියාව සම්බන්ධව රැකියාවේ යම් ලැබීම් බලාපොරොත්තු වෙනවා නම් ඔබ රැකියාව තුළ විදේශගත වෙන රැකියාවෙන් ඔබ පදිංචි ස්ථානයෙන් පිටට යන බලාපොරොත්තු වෙන ඔන්න යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් විතරක් පැහැදිලිවම පවතිනවා. ඒ වගේම තමයි ඔබ විදේශගතව රැකියා කටයුතු කරන උදවිය සහ විදේශගතව අධ්‍යාපනය හදාරන උදවිය බොහොම ප්‍රවේශම් වෙන්න. එයින් ඔබට තරමක් ඔබ ආර්ථිකමය වශයෙන් යම් බලපෑමක් ඇති කරාවේ. ඔබගේ රැකියාව වෙනස් කරන්න සූදානම් වෙන්න එපා. කිසිසේත්ම ඔබගේ රැකියාව වෙනස් කිරීම තුළ ඔබට පවතින රැකියාව පවා එම ආදායම පවා නොමැතිය. ඔබ ඒ වගේම තමයි විදේශවල ආයෝජනය කරගෙන ඉන්නවා නම් විදේශවල රැකියා කටයුතු වගේ විදේශවල යම් ව්‍යාපාරික කටයුතු කරන උදවියටත් ඔන්න මෙම කරුණු කාරණාව ඒ විදිහටම බලපානවා. ඉතින් ඒකින්ද ඔබට තරමක් අසුබ දේවල් ගෙන දෙනකොට මෙම කාල සීමාව තුළ තරමක් සුබ දේවල් ගෙන දෙන්න පුළුවන්. හැම වෙලාවෙම ඔබ අධිෂ්ඨාන කරගන්න කරන කියන සියලුම කටයුතු බොහොම බුද්ධිමත්ව ඉවසීමෙන් වැඩ කටයුතු කරනවා කියන එක. ඉතින් ඒක නිසා මම ඔය කියපු කරුණු කාරණාවන් හොඳට බුද්ධියෙන් යුතුව හිතලා බලන්න. ඉතින් ඒතන යම් අපහසුතාවයක් තියෙනවා යම් අපලතත්වයක් තිබෙනවා ඔබ හැම වෙලාවෙම උත්සාහ කරන්න ඊට අනුගතව වැඩ කටයුතු කරන්න. මොකද ස්වභාව ධර්මයට අනුගත වෙලා වැඩ කටයුතු කරත් ඔබට හැම වෙලාවෙම ජීවිතය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ වගේම ඔබට මතක් කරන්න ඕන ඔබ පුළුවන්කමක් තිබෙනවා නම් බ්‍රහස්පතින්දා දවසක නාත දෙවියන් සිහි කරලා නාත දෙවියන්ට පුද පූජාවන් කියලා වැඩ කටයුතු ආරම්භ කරන්න. ඉන්න ඔබට ජීවිතය සාක්ෂාත් කරගන්න පුළුවන් දෙකඩ පැහැදිලිවම පවතිනවා. වගේම ඔබට සුවිශේෂ වූ කරුණු කාරණාවක් මතක් කරන්න ඕන. ඔබට මෙම ග්‍රහමාරුව තුළ පවතින අපල තත්වයන් වලට ඔබට පුළුවන්කම තිබෙනවා විෂ්ණු දෙවියන් සිහි කරලා විෂ්ණු දෙවියන්ට පුද පූජාවන් තියන බදාදා හෝ සෙනසුරාදා දවසක එයින් ඔබට ජීවිතය සාක්ෂාත් කරගන්න පුළුවන්. මේ අප්‍රේල් මාසයේ 6 වෙනිදාට ප්‍රථමයෙන් සිදු කරොත් වඩාත්ම සුබදායක වෙනවා. ඔබ සියලු දෙනාට යහපතක් වේවා.